ආයිබෝවන් තෙරුවන් සරණයි සුබ උදෑසනක් ඔබ සියලු දෙනාටම අපි ඊයේ දවසේ කතා කළේ මෙම ආදර්ශ ප්‍රශ්න පත්‍ර අංක 2 ඒ දෙකෙහි රචනා ප්‍රශ්න සාකච්ඡා කරමින් හිටියේ ඒ වගේම කෙටි ප්‍රශ්න ටිකත් ඉතුරු වෙලා තිබෙනවා කොහොම වුණත් පළමුව අපි රචනා ප්‍රශ්න වල ඉතුරු වුණු රචනා ප්‍රශ්න දෙක සාකච්ඡා කරලා ඊට පස්සේ කෙටි ප්‍රශ්න සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. කෙටි ප්‍රශ්න සාකච්ඡාවේදීත් අද මම මේ ප්‍රශ්න ටික කියවන්න සහ ප්‍රශ්නවල උත්තර විමසන්නම ඔබ තුන්දෙනෙකුට බාර කරනවා ප්‍රශ්න පහ කියවන්නත් පිළිතුරු විමසන්නත් ඒ කියන්නේ පිළිතුරු දීම ඕනම කෙනෙකුට කරන්න පුළුවන්. ප්‍රශ්න පහ කියවන්නේ ඊයේ දවසේ මමයි කියුවේ. අද ඕගොල්ලෝම කෙටි ප්‍රශ්න කියවන්නත් අවශ්‍යතාවය තියෙනවා. එතකොට එහෙමනම් කෙටි ප්‍රශ්න 15ට යන්න කලින් අපි රචනා ප්‍රශ්න දෙක අවසන් කරලා ඉඳිමු. ඊට පස්සේ කාල වේලාව තිබුණොත් අපි ආදර්ශ ප්‍රශ්න පත්‍රය 3 වෙනි කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි. විශේෂයෙන්ම කියන්න ඕනේ ඊයේ රාත්‍රී කාලේ අපි තවත් පාඩමකුත් අවසන් කරලා ගොඩක් රැ වුණු නිසා මට පොඩ්ඩක් අර ලින්ක් එක එවන එක අත්පත් වුණා. ඉතින් ඒ නිසා මම ඔබට කියන්නේ මම දැක්ක විදියට ලින්ක් එක බොහෝ දෙනෙක් දැන් හිමිදිරි උදෑසන වුණත් මේ වෙනකොට දැකලා තියෙනවා. ඒ වගේම දන්නවා මේ වෙලාවට මේ පන්තිය කරන බව. ඒ නිසා කැමති අය සහභාගී වෙයි. අපි සාකච්ඡාව ඉදිරියට කරගෙන යමු. නූතන ආගමික ගැටුම් අවම කර ගැනීමෙහිලා බුදු සිරිතෙන් ප්‍රකට වන ආගමික සහනශීලී ගුණය උපයෝගී කොටගත හැකි ආකාරය පෙන්වා දෙන්න. ආගමික ගැටුම් අවම කර ගැනීමට බුදු සිරිතෙන් ප්‍රකට වන ආගමික සහනශීලී ගුණයෙන් නැති ප්‍රයෝජනය තමයි අහන්නේ. මේකට පිළිතුරු දෙන්න සූදානමින් ඉන්නේ චමුදිද කසුනිද දෙන්නගෙන් කවුරු හරි. චමුදි නේද? හරි. චමුදි එහෙමනම් චමුදිගේ පිළිතුර කියන්න බලන්න මේ සඳහා බුදු සිරිතෙන් ආදර්ශගත හැකි ආකාරය. බහුආගමික සමාජයක නිර්වුල් හා සාමකාමීව වැඩ සිටීම, අන්‍ය ආගමිකයන් සමග වාද කරුණාවෙන් කරුණු කියා දීම, අන්‍ය ආගමික ඉගැන්වීම් විවේචනය නොකොට ඒවාට නව අර්ථකථන සැපීම, අන්‍ය ආගමික ආරාම වලට වැඩම කොට ඔවුන් සමග සුහදශීලී පිළිසඳරෙහි යෙදීම, බෞද්ධයෙකු වුවද අන්‍ය ආගමික නායකයන්ට ගරු කිරීමට හා සංග්‍රහ කිරීමට තම අනුගාමිකයන් මෙහෙයවීම, අන්‍ය ආගමිකයන් තමා වෙතට හරවා ගැනීමේ අරමුණින් කටයුතු නොකිරීම. දැන් ඒකෙදි ඒ පිළිතුර ටිකක් විස්තර වෙන්නත් ඕන, පැහැදිලි වෙන්නත් ඕන. අනිත් එක මේ පිළිතුරට හැඳින්වීමක් ඉස්සෙල්ලා ලියන්න ඕන පුංචියට. ඒ කියන්නේ ගොඩ ලොකු විස්තර නෙමෙයි, පොඩි නිකන් අපේ පිළිතුර අර එකපාරටම දඩාස් දාලා අතහැරෙන පිළිතුරක් වෙන්නේ නැතුව අපි සටහනක් පොඩ්ඩක් යොදන්න ඕන. මේ ඒ කියන්නේ ආගමික සහනශීලී ගුණය කියන්නේ කුමක්ද කියලා. එතකොට මොකක්ද ආගමික සහනශීලී ගුණය කියලා කියන්නේ? කවුරු හරි කැමති කෙනෙක් චමුදි හෝ වෙනත් කැමති කෙනෙක් කියන්න බලන්න ආගමික සහනශීලී ගුණය කියන්නේ මොකක්ද කියලා. අන්‍ය ආගම් සමග ගැටුම් කර නොගෙන සුහදව කටයුතු කිරීම. බොහොම හොඳයි. ඒ කියන්නේ අන්‍ය ආගමිකයන් ඕනෑම සමාජයක ආගම් එකක් පමණක් පවතින්නේ නැහැ. දැන් උදාහරණයක් විදිහට අද කාලේ ඉස්ලාම් ආගමේ ඇතැම් අන්තවාදීන් හිතනවා මුළු ලෝකය පුරාම තිබිය යුත්තේ ඉස්ලාම් රාජ්‍යයක් කියලා. ඒක ලෝකයේ කවදාවත් සිද්ධ වෙන දෙයක් නෙවෙයි.
සමාජයේ හැම තැනකම අනිවාර්යයෙන්ම හැම කල්හිම ආගම් කිහිපයක් තිබිලා තියෙනවා. ඒක ලංකාවේ සමාජය විතරක් නෙවෙයි ඕනම රටක ඕනම සමාජයක. එතකොට අපි එහෙනම් පළමුව ලියන්න ඕන ඕනෑම සමාජයක ඕනෑම කාලයක ඕනෑම රටක ආගම් කිහිපයක් පැවතීම සාමාන්‍ය ලක්ෂණයක්. ඒ බව තේරුම්ගෙන ඒ සියලු ආගම් සමග ගැටුම් නොමැතිව සුහදව ජීවත් වෙන්න පුළුවන් නම් ඒක තමයි ආගමික සහනශීලී ගුණය කියලා කියන්නේ. ඒ නිසා අන්න ඒ ආගම් ගොඩක් තියෙන සමාජයක නිර්වුල්ව ගැටුම් රහිතව බාධා වලින් තොරව ප්‍රශ්න කරදර වලින් තොරව ජීවත් වීම ආගමික සහනශීලී ගුණයයි කියන එක පළමුව ඡේදයක් කියන්නම ඕන. ඊළඟට අපි කියන්න ඕන මෙවැනි බහුආගමික සමාජයක සහනශීලීව කටයුතු කළ උතුම්ම ශාස්ත්‍රූවරයෙක් ලෙස අප බුදුන් වහන්සේ නම් කළ හැක. උන්වහන්සේගේ චරිතයෙන් පහත සඳහන් ලක්ෂණ වලින් ඒ බව සනාත වේ. කියලා ඔන්න අපි එහෙම කියලා පිළිතුර පටන් ගන්නවා. ඊළඟට අපි දැන් අර චමුදියාලෝකා කියපු කරුණු එකින් එක තරු ලකුණු දදා ලියලියා ඒවට පොඩි පොඩි මේ පැහැදිලි කිරීම එකතු කරන්න ඕන. එක කරුණක් කියනවා ඒක පැහැදිලි කරනවා. තවත් කරුණක් කියනවා ඒක පැහැදිලි කරනවා. අන්න ඒක අනිවාර්යෙන් තියෙනවා. දැන් මට චමුදියාලෝක කියපු පළවෙනි කාරණය කියන්න බලන්න. පළවෙනි කරුණ මොකක්ද? බහුආගමික සමාජයක නිර්වුල්ව හා සාමකාමීව වැඩ සිටීම. ඔව් භාග්‍යවතුන් වහන්සේ බහුආගමික සමාජයක් ඇතුලේ ගොඩාක් ආගම් තියෙන සමාජයක් ඇතුලේ ඊටාම නිර්වුල්ව ඊටාම සාමකාමීව කටයුතු කළා. දැන් අන්න ඒ කරුණ පැහැදිලි කරන්න චමුදියාලෝකයට මොනවාද ලියන්න පුළුවන්? බුදුදහම ಭಾರತයේ පවතින විට ආගම් 62ක් තිබුණු බවට දීඝනිකාය බ්‍රහ්මජාල සූත්‍රයේ සඳහන් වීම. ඔව් ඒක දැන් පැහැදිලි කරන්න පුතා. දැන් ඒ කියන්නේ ඔයා කොහොමද ඒක ලියනවා නම් ලියන්නේ කියන එක. ඒ කියන්නේ දැන් ඔයා ඒ කාරණාව ලියන විදිය මෙන්න මෙහෙම දැන් බුදුහාමුදුරුවෝ බහුආගමික සමාජයක නිර්වුල්ව සිටීම කියලා ලියලා එතෙන්ට ඔය වාක්‍ය විතරක් නෙවෙයි නේ ලියන්නේ. ලියනවා නම් ඔයා කොහොමද ඒක ලියන්නේ? නැද්ද? කාල වේලාව ඉක්මනවා. ඒ කියන්නේ මේ පිළිතුරක් ලියන විදිය සම්පූර්ණයෙන්ම පැහැදිලිව කියන්න ඕන. මොකද මේක ලකුණු 10 පිළිතුරක්. ඒ නිසා මේ වෙලාව ගන්නවා වැඩි මේ වෙලාවේ ඉක්මන් කරලා කියන්න ඕන. දැන් බහුආගමික සමාජයක මේ නිර්වුල්ව වැඩ වාසය කළා බුදුහාමුදුරුවෝ. ඒකට අපි පැහැදිලි කිරීමක් කරද්දී දීඝනිකාය බ්‍රහ්මජාල සූත්‍රයේ සඳහන් වෙනවා දෙසටක් මිත්‍යා දෘෂ්ටික ආගම් එදා බුදුන් වහන්සේ ජීවමානව ඉන්න කාලේ තිබිලා තියෙනවා. උන්වහන්සේ එම දෙසටක් මිත්‍යා දෘෂ්ටික ආගම් අතර කිසිදු ගැටුමක් කලහකාරී තත්ත්වයක් උදා වීමට ඉඩ නොදී ඊටාම සාමකාමීව නිර්වුල්ව ඒ මේ ආගම් වලින් දැලක්සේ හැදෙලා තිබුණු සමාජය. මොකද ඕකේ සූත්‍රය නමත් බ්‍රහ්මජාල සූත්‍රයනේ. ඒක බ්‍රහ්මජාල කියන්නේ උසස් ආගම් කියලා සලකන ආගම් 62ක ජාලයක් හැදිලා තිබුණා. එතකොට ඒ දැල ඇතුලේ භාග්‍යවතුන් වහන්සේ නිර්වුල්ව වාසය කළා. ඒ නිසා බ්‍රහ්මජාල සූත්‍රයේ ඔය මිත්‍යා දෘෂ්ටික ආගම් 62ක කතාවත් එක්ක පොඩි පැහැදිලි කිරීමක් කරන්නම වෙනවා මේ වගේ පිළිතුරක් සාර්ථක කරද්දී. ඊළඟට චමුදියාලෝකා කියන දෙවෙනි කාරණය මොකක්ද? අන්‍ය ආගමිකයන් වාද කිරීමට පැමිණි විට කරුණාවෙන් කරුණු කියා දීම. ඔව් අන්‍ය ආගමිකයන් වාදයකට පැමිණි අවස්ථාවලදී කරුණාවෙන් කරුණු කියා දීම. ඒ සඳහා ඒ කාරණය පැහැදිලි කරන විදිය ගැන
අපිට කවුද කියන්නේ එහෙම කාරණයක් කියනකොට ඒක පැහැදිලි කරන්න දීපමා සෙව්මිනි ඔයාට පුළුවන් ද ඒක පැහැදිලි කරන විදිය කියන්න? ඇක්ටිව් නෑ වැඩසටහන තුල මම ඔව් අන්‍ය ආගමිකයන් සමග වාද නොකොට කරුණාවෙන් කරුණු කියා දීම. ඒකෙදි අක්කෝස බාරද්වාජට මෙත් සිතින් කරුණු කියා දීම. ඔව් එතන මොකද්ද උනේ ඔයාට මතකද? අක්කෝස බාරද්වාජට මෙත් සිතින් කරුණු කියා දීම කියන්නේ එතන සිදුවීම මතකද ඉක්මන් කරන්න. දැන් ඔව් ඒ කියන්නේ දැන් මේ කතා බහ අතරතුර දැන් මට නම් වශයෙන්ම මම කියන්න ඕන නෑ. ඒක සාකච්ඡාවක්නේ. දැන් අනිත් කෙනෙකුට මතක් කරනවා නම් කවුරුම වුණත් කමක් නෑ. දැන් ওই 2022 බැච් එකේ එක ළමයෙක් ඉන්නවා මේ වෙලාවකට මට තව කෙනෙක්ගෙන් උත්තරයක් අහන්නත් නෑ. කිසිම කෙනෙකුට කතා කරන්න ඒ ළමයා ඉඩ දෙන්නේ නැහැ. ඒක මම ඒක ඒ ළමයාගේ දුර්වලතාවයක් විදිහට කියන්නේ නැහැ. ඒක හොඳයි. ඉතින් අර මම සමහරලාට එයාට පළමුව කියනවා ඔයා චුට්ටක් නිහඬව ඉන්න කියලා තමයි අනිත් අයගෙන් අහන්නේ. දැන් ඕගොල්ලෝ අතර ඒක එහෙම මෙතන වුණත් ඒක ගැටලුවක් නෑ. දන්න කෙනෙක් ඉක්මනින් මැදිහත් වෙලා කියන්න ඕනේ. එතකොට අනිත් අයටත් කරුණු මතක් වෙනවා. නිහඬව ඉන්න එපා. මේක සාකච්ඡාවක්. ඒ නිසා මම නම් කර කර කියනවට වඩා මම කැමති ඒ පිළිබඳව කරුණු කියනවා නම් දැන් එතකොට මේ අන්‍ය ආගමිකයන් වාද කිරීමට පැමිණි අවස්ථාවේදී ඔවුන්ට කරුණාවෙන් කරුණු පැහැදිලි කර දීම. අක්කෝස බාරද්වාජගේ කතාව. කවුද ඒකට කියන්නේ? තව තොරතුරු දීපමාම කියනවද නැත්නම් වෙන කවුරු හරි කියන්න මොකක්ද ඒ වුණු සිද්ධිය කියලා? දීපමා. ඔව් හාමුදුරනේ කියන්නේ. කියන්නේ කවුද කියන්නද කියලා ඇහුවේ? කියන්නේ තිසරි කියන්නේ විවිධ ආගම් වලට මේ අන්තවාදී පිරිස් බුදුන් වහන්සේ සමග වාද කරන කමියා ඒ මොහොතේදී අගික බාරද්වාජ බමුණා හසලගති මොනවද කියලා මේ බුදුන් වහන්සේ යට පෙන්නලා දුන්නා. ඒ වගේම තමන් වහන්සේට දැනගැතුණු අක්කෝස් බාරද්වාජ බමුණාට මෙත් සිතින් මේ කරුණ පහදලා දීලා මිනිසාගේ සිත් විදින පරිදි කතා කරනවා කියලා බුදුන් වහන්සේට චෝදනා අභය රාජකුමාරු පෙන්නලා දුන්නාම මේකට දානකම්පාවෙන් කරුණ පහදලා දුන්නා. ඔව් එතකොට මේකට මේ අන්‍යාගමිකයන් සමග වාද නොකොට කරුණාවෙන් කරුණු පෙන්වා දුන්නා කියන එකට උදාහරණ තුනයි. එකක් අක්කෝස බාරද්වාජ, අනිත් එක අග්ගික බාරද්වාජ, අනිත් එක අභය රාජ කුමාරයා. අක්කෝස බාරද්වාජ සිදුවීමේදී වෙන්නේ අක්කෝස බාරද්වාජ ඇවිත් බුදුන් වහන්සේට දොස් පවරනවා, පරිභව කරනවා. ඔබ වහන්සේ මේ විදිහට මායාකාරී මෙහෙම යම් අය පැවිදි කරවා ගන්නවා. ඒ අය ළඟට ගෙන්වාගෙන ආකර්ෂණයක් මායාවක බලයකින් පැවිදි කර ගන්නවා කියලා නොයෙක් ඉදින් දොස් නැගුවා. ඒ සියලුම දෝෂාරෝපණය අහගෙන ඉඳලා භාග්‍යවතුන් වහන්සේ ආවා අක්කෝස ඔබේ ගෙදරට ආවහම යම් කිසි කෙනෙක් ඔහුට පිරිනමන දාණය ඔහුට යම් ආහාරයක් පිරිනමනවා නම් ඒ නාගන්තුකයා ඒ සංග්‍රහය එපා කියනවා නම් ඔබ මොකද්ද කරන්නේ? ස්වාමීනි එයා එපා කිව්වොත් මං මහන්සි වෙලා හදපු ආහාර වේල මමම අනුභව කරනවා. එහෙමනම් අක්කෝස ඔබ දැන් මෙතෙක් වෙලා මට පරිභව කළ ওই වචන සංග්‍රහය එකක්වත් මම බාරගන්නේ නැහැ. ඔබම ওই ටික බාර ගන්න කියලා කිව්වා. අන්න එහෙම කියලා කරුණාවෙන් කරුණ පෙන්වලා දීලා ගුණවත් උතුමන්ට පරිභව කිරීමේ විපාකය පෙන්වා දුන්නා. ඊළඟට අග්ගික බාරද්වාජගේ සිද්ධියේදීත් එතනත් අග්ගික බාරද්වාජ බුදුරජාණන් වහන්සේට වසල ආමන්ත්‍රණයක් කරනකොට භාග්‍යවතුන් වහන්සේ අහනවා බාරද්වාජ බමුණ ඔබ වසල ගති දන්නවද? ඉතින් අපිට එතන විශේෂ වෙන්නේ අග්ගික බාරද්වාජට බමුණ කියලා ආමන්ත්‍රණය කරනවා. එදා ඉන්දියාව සමාජයේ තිබිච්ච උසස්ම වචනයකින් ආමන්ත්‍රණය කරනවා. තමන් වහන්සේට ඉන්දියානු සමාජයේ තිබිච්ච පහත්ම වචනයකින් ආමන්ත්‍රණය කරනවා මේ ප්‍රතිවාදියා. වසලයා කියලා කියනවා. ඒ තුන් වහන්සේ
බමුණ කියලා කතා කරලා අහනවා වසල ගති නුඹ දන්නවද කියලා. අන්න ඒ ආමන්ත්‍රණයත් එක්කම අග්ගික භාරද්වාජ බොහොම පුදුමයටපත් වෙලා කියනවා නෑ ස්වාමීනි මම වසල ගති දන්නේ නෑ. එතකොට වසල ගති බොහොම කරුණාවෙන් කියලා දෙනවා. එතනත් අන්‍යාගමික පූජකෙක් වාදයකට ආපු වෙලාවක අපේ බුදුහාමුදුරු බොහොම කරුණාවෙන් කරුණ පෙන්නලා දුන්නා. ඒකක්. ඊළඟ උදාහරණය අබේ රාජ කුමාරයා. අබේ රාජ කුමාරයා ඇවිත් කියනවා ස්වාමීනි ඔබ වහන්සේ අන් අයගේ සිත් රිදෙන විදියට කතා කරනවා කියන්නේ සැබෑවක්ද? ඇයි එහෙම කරන්නේ කියලා. එතකොට භාග්‍යවතුන් වහන්සේ පෙන්වල දෙනවා අබේ රාජ ඔයාගේ දරුවගේ උගුරේ මාළු කටුවක් හිර වුණොත් ඒ මාළු කටුව ඉවත් කරන්න ඔබ මොකද කරන්නේ? ස්වාමීනි මම ඒක කොහොම හරි අතින් අදිනවා. අබේ රාජ මේ මාළු කටුව අතින් අදිනකොට දරුවගේ උගුර තුවාල වුණොත් ස්වාමීනි තුවාල වුණත් මම ඒක අදිනවා. එතකොට තුවාල වෙල හීරිලා ලේ ගැලුවොත් මොකද කරන්නේ? ස්වාමීනි ලේ ගැලුවත් මම මේ කටුව අදිනවා. ඇයි එහෙම කරන්නේ දරුවට රිදෙද්දි? එතකොට අබේ රාජ කියනවා ස්වාමීනි දරුවට රිදුන වුණත් දරුවගේ ජීවිතේ බේර ගන්න ඕන නිසා මං උගුරේ ලේ ගලද්දි ඒ මාළු කටුව අතින් අදිනවා. ඉතින් බුදුහාමුදුරන් එතෙන්දි දේශනා කරලා පෙන්වලා දෙනවා ආරද්දා අබේ රාජ ඒ වගේ තමයි මමත් සමහර වෙලාවට මේ මිත්‍යා දෘෂ්ටියෙන් මිනිසා මුදවගෙන සසර යහමඟ පෙන්වද්දි අර රිදෙද්දිත් මාළු කටුව අදිනවා වගේ සමහරුන්ට රිදෙද්දිත් මම කිය යුතු දේ කියනවා. ඒ කියන්නේ ඔවුන්ට අනුකම්පාවක් නැතුව නෙවෙයි අනුකම්පාව වැඩි නිසා. ඔබ දරුවට තියෙන ආදරේ වැඩි නිසානේ මාළු කටුව එහෙම අදින්නේ. ඒ වගේ මමත් මේ ජනතාවට තියෙන අනුකම්පාව වැඩි නිසා මිත්‍යා දෘෂ්ටිය පෙන්නලා දීලා සම්මා දිට්ඨිකත්වයට මඟ කියලා දෙනවා. ඒ අවස්ථාවල සමහරුන්ට රිදෙන්න පුළුවන්. නමුත් ඒක මගේ ප්‍රතිපත්තිය කියලා අබේ රාජ කුමාරයාට බොහොම පැහැදිලිව කරුණු කියලා දෙනවා. එතකොට ඔන්න අපේ බුදුහාමුදුරුවෝ බහුආගමික සමාජයක නිර්වුල්ව සිටීම එකක්. අනිත් එක අන්‍යාගමිකයන් සමග වාද නොකොට උන්ට කරුණාවෙන් කරුණු පෙන්වා දීම තව එකක්. එතකොට ඔන්න මේ පිළිතුරට කරුණු දෙකක් දැන් කිව්වා. ඒකෙන් දෙවෙනි කාරණේ ඔප්පු කරන සාධක තුනක් කිව්වා. සාධක තුන තමයි අබේ රාජ කුමාරයාගේ කතාව, අක්කෝස භාරද්වාජගේ කතාව, ඊළඟට මේ අග්ගික භාරද්වාජගේ කතාව. හරි. අපි ඊළඟට යමු ඒකේ තුන්වෙනි කාරණය. තුන්වෙනි කාරණය චමදියාලෝක ඊටාම ඉක්මනින් කියන්න තුන්වෙනි කාරණය. අන්‍ය ආගමික ඉගැන්වීම් විවේචනය නොකොට ඒවට නව අර්ථකථන සැපයීම. ඔව් ඒකට මම ඔය කිය විදිහට පොන්චි පැහැදිලි කිරීමක් චමදියාලෝකට කරන්න පුළුවන්ද? පුළුවන් සම්. කියන්න බලන්න පුතා. වත්විසීමේ චාරිත්‍රය නිගන්ඨ ආගමේ පැවති ඉගැන්වීමක්. එයට නව අර්ථකථන ලබා දී එය බුදුසසුනට එක් කර ගැනීම මේ දක්වනවා. එතකොට උන්වහන්සේ තුලින් අන්‍ය ආගමික ඉගැන්වීම් විවේචනය නොකොට ඒවට නව අර්ථකථන සපයලා මේ බුදුදහමට එක් කර ගැනීම තුලින් ආගමික සහනශීලී ගුණය දක්වන්න. හරි. එතකොට මම උදාහරණයකට දීලා තියෙන තිසලි ඒ කාරණේ විතරද උතන මේ අර වස්විසීමේ චාරිත්‍රය කියන එක විතරද? ඔව් හාමුදුරනේ විතරයි. හොඳයි. හරි. එතකොට අපි එහෙමනම් දැන් අන්‍යාගම් ප්‍රතික්ෂේප නොකොට අන්‍යාගමික සමහර මතවාද සම්පූර්ණ විවේචනය කරලා ප්‍රතික්ෂේප කරලා ඒවට පහර ගැනීමක් නොකර සමහර සමාජ සම්මත වෙච්ච සමාජගත වෙච්ච ජනතාව බොහොම ලෙන්ගතුව වැළඳ ගනිපු චාරිත්‍ර තිබුණා. ඒ වගේ චාරිත්‍ර බුදුහාමුදුරුවෝ ඒවට නව අර්ථකථන දීලා බුදුදහමට එක් කරගත්තා. එතකොට ඒක උන්වහන්සේගේ ආගමික සහනශීලී ගුණය නිසා. එහෙම සහනශීලී ගුණයක් නැත්නම් උන්වහන්සේ මොකද කියන්නේ? වැඩක් නැහැ. ඒවා සම්පූර්ණ මේ අපිට කිසිම අදාළත්වයක් නැහැ කියලා ප්‍රතික්ෂේප කරලා බොහොම වෙන ආගමක ප්‍රතිපත්තියක් කිව්වහම උපහාසයට ලක් කරනවා වෙන්න පුළුවන්. එහෙමනේ. නමුත් බුදුහාමුදුරන්ගේ තියෙන සහනශීලී ගතිය කියන්නේ ඒව සම්පූර්ණ ප්‍රතික්ෂේප කරේ නැහැ. ඔය වස්විසීමේ චාරිත්‍රය නිගණ්ඨ ශාසනයේ තිබ්බ චාරිත්‍රයක්. ඒක සම්පූර්ණ ප්‍රතික්ෂේප කරන්නේ නැතුව උන්වහන්සේ අරගත්තා. අරගෙන මේක නිවැරදි කරලා නව අර්ථකථනයක් දීලා බුද්ධ ශාසනයටත් එකතු කරගත්තා.
මොනතරම් නම්‍යශීලී බවක්ද මොනතරම් ප්‍රජාතන්ත්‍රවාදී හැඟීමකින්ද ආකල්පයකින්ද බුදුහාමුදුරුවෝ කටයුතු කරන්නේ මේ ආගමික සහනශීලී ගුණය නිසා. ඒ නිසා අපි ඒක තුන්වෙනි කාරණය. සාමාන්‍යයෙන් මේක ලකුණු 10 ප්‍රශ්නයක් නිසා කරුණු 5ක්වත් ලියන්න ඕන. හතරවෙනි කාරණය කියන්නේ චමුදේ ආලෝකා. අන්‍ය ආගමික ආරාම වලට වැඩම කොට ඔවුන් සමග සුහදශීලී පිළිසඳර යෙදීම. ඔව් ඒ සුවදශීලී පිළිසඳරක යෙදීම කියන එකට උදාහරණ ටිකක් කවුද කියන්නේ කැමැත්තෙන් මේ ඉදිරිපත් වෙලා? සකුළුදායි පොට්ටපාද වැනි පිරිවැජියන් උන්වහන්සේ වඩින තෙක් පිරිස නිහඬ කරගෙන බලා සිටිනවා. ඔව් තව ඒක පැහැදිලි කරන්න ඒ කරුණු දැන් එතන එක කරුණක්ද තියෙන්නේ කසුනි? අන්‍ය ආගමිකයන් තමන් වහන්සේ වෙත වැඩම කරන තෙක් බලා නොසිට බුදුරජාණන් වහන්සේ අන්‍ය ආගමික ආරාම කෙරෙහි වැඩම කරනවා. එවිට පොට්ටපාද සකුළුදායි වැනි පිරිවැජියන් උන්වහන්සේ වඩින තෙක් පිරිස නිහඬ කරගෙන බලා සිටිනවා. එයින් බුදුරජාණන් වහන්සේගේ ආගමික සහනශීලී ගුණය පිළිබිඹු වෙනවා. ඔව් එතකොට මේ සකුළුදායි පිරිවැජියා පොට්ටපාද පිරිවැජියා කියන අය බුදුරජාණන් වහන්සේ වඩින තෙක් උන්වහන්සේට මේ උන්වහන්සේ පිළිගන්න සූදානමින් බලාගෙන හිටියා. මම ඒවට මේ යම් උද්ෘතක් දීලා තිබුණා මට මතක විදියට සටහනට. ඒ උද්ෘත මොනවා හරි දීලා තියෙනවද අර මේ කෑ ගහන්න එපා දීලා තියෙනවද සටහනේ? ඒ වගේ කොටසක් දීලා නැහැ. නිකම්ම මේ අය මෙහෙම මේ වුණා කියලා තමයි නිහඬව බලා සිටිය කියලා තමයි කියලා තියෙන්නේ. එහෙමද? ඔව් එහෙම නම්. හරි. එතකොට මේ ඒක මේ ඔය සකුළුදායි පිරිවැජිය තමයි මට මතක හැටියට ඒ තමන්ගේ පිරිසටත් කියනවා කෑ ගහන්න එපා, ශබ්ද කරන්න එපා. ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ වඩිනවා. උන්වහන්සේ නිහඬියාව බොහොම අගය කරනවා. ඒ නිසා අපි නිශ්ශබ්දව උන්වහන්සේ එන මග පිළිගනිමු කියලා බොහොම ගෞරවයෙන් එහෙම කියලා මග බලාගෙන ඉන්නවා සකුළුදායි පිරිවැජියා. ඒ වගේම පොට්ටපාද පිරිවැජියා ආසනයක් පනවලා බුදුබණ අහන්නට සූදානමින් ඉඳලා බණ අහලා බුදුරජාණන් වහන්සේට ප්‍රශංසා කරනවා. ස්වාමීනි ඔබ වහන්සේ මෙහෙම වැඩම කරලා මට ඊටාම නිවැරදි නිර්මල පිරිසිදු දහමක් දේශනා කළා කියලා බොහොම සතුටින් ප්‍රශංසා කරනවා. ඒ වගේ දැන් අද කාලෙත් එක්ක ගත්තාම අපිට ප්‍රශ්නයක් තියෙනවා. මේ අන්‍ය ආගම්වල ආරාම සහ බෞද්ධ ආගමික ආරාම අතර එකකට එකක් පුදුම නුරුස්නා ගති අපි දකිනවා. පල්ලියට ගල් ගහන, පන්සලේ බුදු පිළිමේ කුඩු කරන. ඔබ මේ පිළිතුරට මේ ප්‍රශ්නයට පිළිතුරු ලියද්දි ඒවත් තනින් තන චුට්ටක් මතු කළ යුතුමයි. මොකද මේකේ අහලා තියෙනවනේ නූතන ආගමික ගැටුම් අවම කර ගැනීම කියලා. එතකොට අන්න එතනකොට නූතන ආගමික ගැටුම් මොනවද කියලා චුට්ටක් මතු කරන්න ඕන. දැන් අර පළවෙනිම ඡේදයේදීත් ඔබට ලියන්න පුළුවන් මේ ඇතැම් අන්තවාදී ආගම්වල ඇතැම් ආගම්වල ඉන්න අන්තවාදීන් විසින් එම ආගමම පමණක් මුළු ලෝකය පුරාම තිබිය යුතුයයි විශ්වාස කිරීමද නූතන ආගමික ගැටුමකට එක හේතුවක් වී ඇත. නමුත් එය එසේ නොසිතිය යුතුයි. ලෝකයේ සෑම කල්හිම සෑම රටකම විවිධ ආගම් පැවතීම සාමාන්‍ය ස්වභාවයකි කියලා අන්න ඒ නූතන එක ආගමික ගැටුමක් නේද? එතන ඔබ ඒක මතු කරනවා. ඒ කියන්නේ මේ ලෝකේ එක ආගමයි තියෙන්න ඕන කියලා හිතන්නේ. ඒක නූතන ප්‍රධාන ආගමික ගැටුමක්. ඒ සිතුවිල්ල. ඒ වගේම අපි තව එකක් මතු කරනවා මේ අපි කියන්න යන මෙන්න මේ හතරවෙනි කාරණේ. ඒ කියන්නේ මේ බුදුහාමුදුරුවෝ අන්‍ය ආගමික ආරාම වලට වැඩම කරලා සුවදශීලීව කටයුතු කළා කියන එකට අපි කියන කාරණයක් තමයි මේ දැන් අද කාලේ පන්සලට පල්ලිය පෙන්වන්න බෑ. පල්ලියට පන්සල පෙන්වන්න බෑ. ඒ විදිහේ මේ නුරුස්නා ගතියකින් අන්‍යාගමික සිද්ධාස්ථානයේ දෙස බලන්නේ. නමුත් පුළුවන් නම් ඒ සිද්ධාස්ථාන දැන් බලන්න මේ තුන්ලොවක් දිනුවම මෑණියන් වහන්සේ තමන් වහන්සේගේ අනන්‍යතාවය රැකගෙන
ඒක ආරක්ෂා කරගෙන ලෞතුරා බුදුරජාණන් වහන්සේ කියන ඒ ශ්‍රේෂ්ඨත්වය ආරක්ෂා කරගෙන අන්‍ය ආගමික ආරාම වලට වැඩියා. ඒ අය බොහොම සුවදශීලීව පිළිගත්තා. කතා බහ කළා. දැන් අද ඔය සිංහල ජාතිය බුද්ධ ආගම බේරා ගන්නවා කියලා මහා හයියෙන් කෑ ගහන සද්ද දාන සමහර බලන් ගියාම මේ අර කවුද හාමුදුරුවෝ කියනවා වගේ මේ ශාසනික ජාතික මෙහෙවර කරලා තියෙන අවසියෙන්නේ. බුදුහාමුදුරුවෝ වගේ සම්මා සතියකින් මේක කළා නම් ඒ අය එච්චර තරහ වෙන්න විදියක් නැහැනේ. ඒ නිසා මේ අන්‍ය ආගමික ආරාම සිද්ධාස්ථානත් එක්ක සාමීචීව කතා බහ කරන්න පුළුවන් මට්ටමක සෝදශීලීව යනුවෙනු කරන්න පුළුවන් මට්ටමක සමාජයේ තියෙන්න ඕන. අන්න ඒක බුදුරජාණන් වහන්සේගේ චරිතයෙන් මෙතෙන්දි ගන්න තියෙන ආදර්ශයක්. ඉතින් උන්වහන්සේ වඩිනකොට සකුළුදායි පිරිවැජිය බලාගෙන ඉන්නවා. ආසනය හදාගෙන පිරිසට කියනවා කෑ ගහන්න එපා. මේ වඩින්නේ ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ. ඒ වගේම පොට්ටපාද පිරිවැජිය ආසනයක් හදාගෙන බලාගෙන ඉඳලා බණ අහලා අන්තිමටත් වැඳලා කියනවා ඔබ වහන්සේ බොහොම නිවැරදි ලස්සන බණක් මට කිව්වේ. බොහොම පැහැදිලි ඔබ වහන්සේගේ දේශනාව කියලා අගය කරනවා. අන්න බලන්න ආගමික සහනශීලී ගුණය. ගැටුම් අවම කරගන්න මේ ආදර්ශ පුච්චර වටිනවා. නූතන ආගමික ගැටුම්. හරි. පස්වෙනි කාරණය අපි මේකට කරුණු 5ක්වත් ලියන්න ඕන 6ක් ලියනවා නම් වඩා හොඳයි. පස්වෙනි කාරණේ විදියට මොකද්ද චමුදී ආලෝකා තියෙන්නේ? බෞද්ධකෝවද අන්‍ය ආගමික නායකයන්ට ගරු කිරීමට හා දාන ආදියෙන් සංග්‍රහ කිරීමට තම අනුගාමිකයන් යොමු කිරීම. ඔව්. එතකොට මේ අද කාලේ මෙන්න මේකත් ගැටුමක්. සාමාන්‍යයෙන් යම්කිසි ආගමක් පිළිගත්තාම ඒ ආගමික නායකයෝ තමන්ගේ අනුගාමිකයන්ට පෙන්වන්නේ අනිත් ආගමට වෛරයක් ඇති කරන විදියට. විශේෂයෙන්ම කතෝලික ආගමේ කාලයක් තිබ්බා බුදුදහම කෙරෙහි බුදුහාමුදුරුවෝ කෙරෙහි වෛරයක් ඇති කරවන්න උත්සාහ ගත්තා. ඉස්ලාම් ආගමේ සමහර විට සිරිතක් තියෙනවා අනිත් ආගම කෙරෙහි වෛරයක් පතුරවන්න බලනවා. මේක මෙහෙමයි මේක පවතින දෙන්න හොඳ නැහැ අනිත් ආගම. ඒ වගේම මේ අනුගාමිකයන්ට උගන්වනවා. බෞද්ධ ආගමේ වුණත් කවුරු හෝ උගන්වනවා නම් අන්‍ය ආගමිකයොත් එක්ක උඹලා කතා කරන්නවත් එපා. ඕකුණුත් එක්ක කිසිම ඇසුරක් එපා. ඕකුන් අහවල්ලු ඕකුන් නැති කරන්න ඕන කියන වෛරී සහගත සිතුවිලි ආගමික නායකයන් විසින් අනුගාමිකයන්ට තමන්ගේ අසුපසේන අනුගාමිකයන්ට වෛරී සහගත සිතුවිලි ඇති කරනවා නම් ඒක බුද්ධ ජීවිතයට පටහැනි. බුදුරජාණන් වහන්සේගේ ආදර්ශයට පටහැනි. බුදුමග යන සැබෑ බෞද්ධයෙක් නම් අන්න බුදුහාමුදුරන්ගෙන් ආදර්ශයක් පෙන්නනවා. තමන් වහන්සේගේ අනුගාමිකයන්ට කිව්වේ කොයි වෙලාවෙත් අන්‍ය ආගම් වලට නිග්‍රහ කරන්න එපා. අන්‍ය ආගම් වලට හානි කරන්න එපා. අන්‍ය ආගමක ඉඳලා ආවහම බුදුදහමට ආපු අනිත් අන්‍ය ආගමිකයට පවා කියනවා මෙතෙක් ඒ ආගමට කරපු මේ ආගමේ නායකයින්ට කරපු යම්කිසි ප්‍රතිපදාවක් තියෙනවා නම් දීපු දානයක් තියෙනවා නම් ඒව නවත්තන්න එපා. මොකද මේ මිනිස්සු බඩගින්න තියන්න එපා ඔබ මේ ආගමට ආව කියලා. ඒකට හොඳම සාක්ෂිය විදියට තියෙන්නේ කවුරු හරි කියන්නේ මොකද්ද සාක්ෂිය? උපාලි ගෘහපතියාගේ කතා. ඔව් උපාලි ගෘහපතියාගේ කතාව. උපාලි ගෘහපතියා නිගණ්ඨ ශාසනයේ ප්‍රධාන දායකයා. අපේ බුදුහාමුදුරන්ගේ ශාසනයේ ප්‍රධාන දායකයා අනාථපිණ්ඩික සිටුතුමානේ අග්‍රදායකයා. ඒ වගේ නිගණ්ඨ ශාසනයේ හිටපු ප්‍රධාන දායකයා උපාලි ගෘහපති. ප්‍රධාන දායකයෙක් වෙනවා බුද්ධ දහමට. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ කියනවා උපාලි ඔබ අවබෝධයෙන් තෙරුවන් සරණ යනවා නම් එන්න. හැබැයි තෙරුවන් සරණ ඇවිත් මේ ශාසනයට එකතු වුණාට කමක් නැහැ. අර නිගණ්ඨ ශාසනයේ දීපු දාන නවත්තන්න එපා. මොකද මේ මිනිස්සු එතකොට බඩගින්නේ. අන්න බලන්න බුදුහාමුදුරුවෝ අන්‍ය ආගම් කෙරෙහි කරුණාබරව සිතන්න උගන්වපු විදිය තමන්ගේ අනුගාමිකයන්. ඇයි එහෙම ඉගැන්වුවේ? උන්වහන්සේ තුළ තියෙන ආගමික සහනශීලී ගුණය නිසා. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ මේ ආගමික සහනශීලී ගුණයට මෙන්න මේ සාක්ෂි එකින් එක ලස්සනට ලියන ගමන් ඒව පැහැදිලි කරා. විශේෂයෙන්ම මම දැකපු දෙයක් තමයි දැන්
පේපර්ස් බලද්දී ඕගොල්ලන්ගේ පේපර්ස් ටික බලද්දී ඒක සමස්තයක් විදියට පේපර් මාකින් වලදී දකින දෙයක් මම ගොඩාක් Tamanගේ වේගය වැඩි කරගෙන ලියනකොට Tamanට කාල වේලාව මදි කියලා හිතනවා නම් ටිකක් අකුරු අපැහැදිලි වගේ නම් ළමයා යොදන හොඳම උපක්‍රමය තමයි අර දන්න ප්‍රධාන විෂය කරුණ පාට වෙනස් කරපු පෑනකින් ඒක ටිකක් පැහැදිලිව ලියන. අපි හිතමු දැන් මේ මෙතන කියපු කරුණු පහක් කිව්වනේ අපි. ඒකේ පළවෙනි කාරණය ගත්තොත් බුදුරජාණන් වහන්සේ බහුආගමික සමාජයක මේ ගැටුමක් නැතුව වාසය කිරීම කියන එක අන්න ඒක බොහොම පැහැදිලි මට්ටමින් ලියලා ඒක යටතේ ලියන කරුණු ටිකක් වේගෙන් ලියනවා. ඒ ලියනකොට අර ප්‍රධාන කාරණේ ලියපු අකුරු තරම්ම අර අකුරු පැහැදිලි නෑ. හැබැයි අකුරු යම්තා ප්‍රමාණයකට පැහැදිලි. එහෙමයි කියලා නිකන් මේ වල් කොටනවා වගේ ලියන්න එපා. ඔබට කරන්න පුළුවන් උපරිම සාධාරණයේ වෙලාවෙදි කරන්න. මම මේ කියන්න ගියේ එහෙම ලියනකොට තියෙන වාසිය තමයි පේපරේ බලන ගුරුවරයාට තේරෙනවා ප්‍රධානම දේ මේ ළමයා මේකට නිවැරදි පිළිතුර දන්නවා. පළවෙනිම එක ඒක. අයි මොකද අර කරුණු ටික පේන්න තියෙනවනේ. ඊට පස්සේ ඒ යටතේ ලියන කරුණු ටික ගුරුවරයා එහෙම පොඩ්ඩක් බලනකොට තේරෙනවා හරි මේ ළමයා බොරු නෙවෙයි ලියලා තියෙන්නේ විෂය කරුණු ටික දන්නා අදාළ කරුණු ටිකත් උඩින් බලනකොට තේරෙනවා මේකට මේ කාරණේට අදාළ විදියට හොඳට උදාහරණ දීලා තියෙනවා. එතනින් එහාට මේ ඔබේ අකුරු මොනවද? මේවා හරි අමාරුයි කියව ගන්න කියලා ප්‍රශ්නය පැත්තකට දාන්න බලන්නේ පිළිතුරට gediya පිටින්ම ලකුණු දෙනවා. දැන් ඒ ක්‍රමයට ගොඩක් වෙලාවට ලියනවා මధు භාෂිනී. මధు භාෂිනී උත්තර ලියද්දී ඒ ක්‍රමයට ලියනවා. ගිය අවුරුද්දේ ඔක ওই විදිහට භාවිතා කරලා ලක්ෂිතා. මම කියන්නේ වේගය වැඩිපුර ලියන්න වේගය වැඩි කරලා හදාගන්න. වේගය වැඩියෙන් හදාගනිද්දී අකුරු අපැහැදිලි වෙනවා නම් උපක්‍රමයක් භාවිතා කරන්න ප්‍රශ්නයේ හොඳම පොයින්ට් ටික වෙනම පාටකින් ටිකක් මතුවෙලා පේන විදිහට ලියන්න. ඒ වෙලාවට පෑන් දෙකක් මාරු කර ඉන්න වෙලාව නැත්නම් එතකොටත් වෙලාව වැඩිපුර කැප වෙනවා නම් පෑන් දෙකක් මාරු කර ඉන්න එපා. එකම පෑනෙන් ලියන්න. අර විශේෂ කරුණ තරු ලකුණක් හරි අංකයක් හරි දාලා පොඩ්ඩක් රූල් දෙකක් අතර පේන විදිහට ලියන්න. ඒ විශේෂ කරුණ ප්‍රධාන කරුණ. ඒක ටිකක් මේ රූලක් ඇරලා ලියලා ඒක ඒ ලියපු කාරණේ මේට පස්සේ තවත් රූලක් කරලා ඒ ගැන පැහැදිලි කිරීම කරනවා. එතකොට අන්න ඡේද දෙකක් අතරේ අර කරුණ මැදින් බොහොම ලස්සනට කැපිලා පේනවා. එකම පාටින් ලිව්වත් කමක් නැහැ එතකොට. නිල් පාටින්ම ලිව්වත් කමක් නැහැ. Taman ලියන පාටින්ම ලියාගෙන යන්න. අර විදිහට පොඩ්ඩයි ප්‍රධාන කරුණ කැපිලා පේනවා. දැන් මේ සමහර ළමයි කරගන්න ලොකු වැරද්දක් තමයි මේක මහ වේගෙන් කරන වැඩක් නේ ටයිමින් තියෙන්න බෑ. ටයිම් එකට කරන්න ඕන. එතකොට ළමයි කරන්නේ අර ප්‍රධාන කරුණුයි අනු කරුණුයි ඔක්කොම එකම ඡේදය ඇතුලේ ගහලා දානවා. සමහරලාට ප්‍රධාන කරුණකදී ඡේදෙ වෙන් කරනවා. වෙන් කරාට පටන් ගන්නවත් අඩු ගානේ මේ ප්‍රධාන කරුණෙන් නෙවෙයි වෙන මොකක් හරි විකාරයකින් පටන් අරගෙන අර ප්‍රධාන කරුණ ඡේදෙ මැද හරිය දාලා තියෙනවා. එතකොට පිළිතුර අර ඉස්මතු වෙලා පේන්නේ නැහැ. පිළිතුර ඉස්මතු වෙලා පේන තරමට ඔබට වාසිය වැඩි. ඔබ හැම වෙලාවෙම මතක තියාගන්න ඕන පිළිතුරු පත්‍ර අගයන්නෝද මිනිස්සයෝය. ඒ කියන්නේ පිළිතුරු පත්‍ර බලන්න යන මේ ගුරුවරුද මිනිස්සයෝය. ඒ නිසා ප්‍රශ්න පත්‍ර 200-300ක් බලනකොට මේවා බොහොම වේගෙන් ලියපුවා ළමයි මහ තරඟයකට ලියපුවා. ඒ අතර අර ටිකක් පැහැදිලිව පේන්න තියෙනකොට පිළිතුර මොකක්ද කියලා ප්‍රශ්න පත්‍රය බලපු ගමන් ගුරුවරයාට තේරෙනවා නම් මේ ළමයා මේක දන්නවද නැද්ද කියන එක තේරෙනවා නම් ඒකම ඇති ඔබට ලකුණු ලබා ගන්න. ඒක මහ උපක්‍රම. ඒවා මායා ක්‍රම ඒව භාවිතා කරා. අපි මේ පේපර් සාකච්ඡාවේදී හුදෙක් පිළිතුරු වලටම විතරක් සීමා නොවි විභාග ටික්ස් දවසින් දවස මතුවෙන තැනදී කියනවා. ඒව තමයි වැදගත්ම ටික මේ පේපර් සාකච්ඡාවේ. ප්‍රශ්නයකට උත්තරයක් නම් ඔබ ඔය මේ තියෙන පොත්වල බලනවා. සමහරු දැනටත් විශ්වාස කරන්නේ මාස්ටර් ගයිඩ්ස් දාරවද මේවද බලලා මේක ගොඩ දා ගන්න පුළුවන් කියලා. අපි බලමු එහෙම ගොඩ දානවද කියලා. අර කනගාටු ඉතින් එහෙම හිතාගෙන ඉන්න එක ගැන මේවා මේ පේපර් සාකච්ඡාවකදීම දැන් නිකමට බලන්නකෝ ඔය මම නම් හිතන්නේ නෑ මගේ නම් ජීවිතේට මම ඕවා මේ එකම එක වතාවක් එක අවුරුද්දක ඔය තියෙන කඩේ තියෙන ඔය පිළිතුරු පත්‍ර පොත් අරගෙන බලලා තියෙනවා මුල් කාලේ.
ඒ කාලෙම මට තේරුණා මේ මහ විකාර කියලා. ඉතින් මං කියන්නේ ඒවා 100%ක්ම ප්‍රතික්ෂේප කරන්න එපා. ඔබ ළමයි නිසා ඒවයින් උ ගන්න යමක් තියෙනවා නම් ගන්න. හැබැයි ඒවා සරණේම ඒවා මත් එහෙම යන්න නම් එපා. වැඩේ වර්ධින යමුණු. ඔය කියන පොතක් අරගෙන බලන්නකෝ අද මේ ආගමික සහනශීලී ගුණයට මම ඔය දීපු උදාහරණත් එක්ක ඔය වගේ පැහැදිලි සටහනක් එකේ තියෙනවද කියලා. මම හිතනවා බොහෝ විට කරුණු එම්ෙන් දාලා ඇති ඒ වගේ මොකක් හරි වෙන්න ඕන. මම දන්නේ නැහැ, මම කියවල නැහැ. මුලදී කියවපුවෙන් මට අහුවෙලා තියෙනවා ගොඩක් වැරදි තැන් තියෙනවා. පිළිවෙලක් නැති තැන් තියෙනවා. අන්න ඒ නිසා තමයි අපි මේ පිළිතුරු එකින් එක වෙන වෙනම පැහැදිලි කරනවා. ඒවා අතරේ පිළිතුරු පත්‍රවලට අවශ්‍ය කරන මේ ක්‍රම කියලා දෙනවා. ඒ ක්‍රමවේද ගැන පැහැදිලි කරනවා. ඔබ ඒවත් එක්ක දැනගෙන ඕන මේක යන්න. ඒවා හරි වටිනවා විභාග වෙලාවට. මතක් වෙනවා මම මේ කියන්නේ ඒවා. ඔබ දැන් ඔය ලියලා තියාගන්න ඕනේ නැහැ. පේපරේ අතට ගත්තාම ඒ එන භීතිය තිගැස්මත් එක්ක මේවත් මතක් වෙලා තමයි. ඉතින් ඒ අතරතුරේ ඔබ හිතනවද දවස් 30ක් තිස්සේ මේ ගිරිය කැඩනකම් කියවල උදේ පාන්දර නිදි වරාගෙන තියෙන වැඩත් පැත්තකට දාලා මෙහෙම කියවුවම මේ කතාවේ නේව එකක්වත් විභාගෙට නෑවිලා තියෙවි කියලා. මේ කතාවේ නේව එකක්වත් දෙන්නේ නැත්නම් මෙහෙම කතා කරනවද? අනිවාර්යෙන් මේ හිමිදිරි උදෑසන කියවපුවා බලන්නකො කීපයක් හරි එන හැටි. ඒ ආවහම ඔබට විභාගයට ගිහිල්ලා පේපරේ ලියනකොට මේ සාකච්ඡාවේදී හරියට මේවා ලියලියා පෑන් කොළ අතේ තියාගෙන මේ සාකච්ඡාවත් එක්ක හරියට ඇක්ටිව් ඉඳපු අයට පේපරේ අතර ගත්තාම දැනෙන සැහැල්ලුව හරියට නිකන් කලින් දවසේ ගෙදරදී ලියලා ආපු පේපරයක් ලියනවා වගේ තමයි දැනෙන්නේ. අනිත් එක BC විෂය තමයි මම හිතන්නේ ගොඩාක් දෙනෙකුට ඉස්සෙල්ලම පටන් ගන්න. ආර්ට් කරන අයට ඉස්සෙල්ලම තියෙන සබ්ජෙක්ට් එකක් BC. BC කරන අයට ඒක ලොකු chance එකක්. ඇයි? පළවෙනිම දවසේ පේපර් එක ආයේ මට මේකට 75ට වැඩිය තියෙනවාමයි කියන ෆිට් එකෙන්ම වැඩේ පටන් ගත්තාම පළවෙනිම දවසේනේ. ඊට පස්සේ ඉතින් අනිත් විෂය මම දන්න අත්දැකීම මේ කියන්නේ අනිත් විෂයන් දෙකට මැරෙන්න හදනවා අන්තිමට. අවුරුදු දෙකක් තිස්සේ අර බිත්තරේ දාගන්න බැරුව ඉඳලා අන්තිමට මේ දින 3-4කින් දාන්න හදනවා වගේ කෙකර ගානකේ ඉවර යන්නේ අන්තිම අනිත් විෂයන් දැන් අපරාධේ මේ දෙකත් පාඩම් කරගන්න තිබ්බේ මේකත් කරාන උපනේ ආම්ද්‍රෝ කිව්වනේ BC කොට දාගන්න පුළුවන් අනිත් විෂයන් දෙක බලන්න කියලා ඒකත් හරියට කරලා තිබ්බනම් මං ගොඩනේ දෙයියනේ මගේ ජීවිතේම ගොඩනේ BC පේපරේ ලේසි වුණානේ අප්පා ඒ වගේම මේ දෙකත් කරගන්න තිබ්බ මට හරියට කියලා ඉතින් මැරෙන්න හදන පසුතැවෙනවා සමහරු. ඒ නිසායි මං කියන්නේ මේ පේපර් සාකච්ඡාව හරියට කරගෙන යන්න අපේ පන්තිවලට හරියට සහභාගී වෙන්න උගන්වන ඒවා හරියට බලා ගන්න නෝට්ස් දීපුවා හරියට බලා ගන්න පේපර් වලට උත්තර ලියන්න මේ ඔක්කොමත් එක්ක මේ වැඩේ කරගෙන යන ගමන් අනිත් විෂයන් දෙකත් හොඳට වැඩපිළිවෙලක් හදාගෙන හරි කරගෙන යන්න. ඔබේ ජීවිතයේ අවසානයේ මේ අන්තිම දින 30 ජීවිතේ තීරණය කර මේකත් ඇති කෙනෙකුට වෙනස් වෙන. අනේ නෑ මට බෑ මට ඕක බැරි වෙයි මං ඕක නිකන් ඔය ඉතින් S3ක් හරි දාගන්න ඕන නිසා කරන්නේ. එහෙම කියලා හිතන අයට මං කියන්නේ සිහිපත් කරන්න තමන්ගේ කුඩා වයස කොහොමද පැන ඉගෙන ගත්තේ? කොහොමද පැන උත්තර දුන්නේ පන්තිවල? එහෙම ඉඳපු ඔබට බැරි නෑ. කොතන හෝ තැනකදී බැරි කරවල තියෙනවා. ඒ නිසා මේ මාසෙත් ඇති ඒ අතීතය මතු කරලා ගන්න. මේ මාසෙත් ඇති. නිසා මේ පේපරේට අමතර දේවල් කියනවා කියලා හිතන්න එපා. පුතේ ඔයගොල්ලන්ට ධනාත්මක දේශන සිද්ධ කරන්න සිද්ධ වෙලා තියෙනවා දැන් වෙනකොට. ඇත්ත తත්වේ. ඒ තරම් ළමයි කඩා වැටිලා ඉන්නේ. ඒ නිසා මම ඊටම කරුණාවෙන් කියන්නේ බණ කියනවා කියලා මේ වෙලාවේ හිතන්න එපා. නමුත් මේක හරි විශිෂ්ට කාරණයක් නිසායි මතු කරන්නේ. අපේ බුදුහාමුදුරුවොත් එක තැනක දේශනා කරන සෝතානුදත කියන සූත්‍රයේ සමහර මිනිස්සු මේ මනුස්ස ලෝකයේදී හොඳට බණ අහලා මතක තියාගෙන ඒවා වචන පවා කටපාඩම් කරගෙන ඉඳපු මිනිස්සු ඒ කරගන්න පින් බලයෙන් ගිහිල්ලා ඉහළ දිව්‍ය ලෝකවල බ්‍රහ්ම ලෝකවල ඉපදෙනවා. ඉපදිලා පුතා ඒ අයට අවුරුදු ඒවයි ගොඩාක් ආයුෂ තියෙනවනේ. අවුරුදු ලක්ෂයක් විතර යනකම් බණක් දහමක් පිනක් දහමක් මතක් වෙන්නේවත් නැහැ. ගාණක්වත් නැහැ ඒව ගැන. හරිද? මනුස්ස ලෝකෙදී හොඳට බණ අහලා පින් කරලා ගිහපු අය. අර දිව්‍ය ලෝක වලට ගිහලා අවුරුදු ලක්ෂයක් විතර යනකම් මේව මතක් වෙන්නේවත් නැහැ. ඔහොම ඉඳලා අවුරුදු ලක්ෂයකට විතර පස්සේ එක දවසක
පුංචි බණපදයක් ඇහෙනවා යාට. පුංචි බණපදයක් කොතනම හරි තැනකින් අහම්බෙන් ඇහෙනවා. මේක ඇහුණු ගමන් මේ දෙවියෝ මේ බ්‍රහ්මයෝ ඊ බණපදේ හරහා එක මුළු සමස්ත ශ්‍රී සද්ධර්මය සුළු වෙලාවකින් අවබෝධ කරගෙන නිවන් දකිනවා. ඇයි ඒ මනුස්ස ජීවිතයේදී අහලා දැකලා පුරුදු වෙලා කටින් කියලා මතක තියාගෙන ඉඳලා අර දෙව්ලෝ ඉපදිච්ච ගමන් අවුරුදු ලක්ෂයක් විතර නිකන් ඕක යට ගිහිල්ලා තිබිලා පෙර පුරුද්ද මතු වෙනවා එක පාරටම අවුරුදු ලක්ෂයක් නිකන් ඉඳපු දෙවිවරු මිනිත්තු 5න් සියල්ල අවබෝධ කරගෙන නිවන් දැකලා තියෙනවා. ආන්නේ වගේ මේ කාලේ තුල සහරාන්ගේ බෝම්බ කාලා කොරෝනා වලට වැටිලා නොඑක් අර්බුද වලට මුහුණ දීලා ජීවිතේ ගනිපු මෝඩ තීරණ ප්‍රේම සම්බන්ධතා නොඑක් අර්බුද ඕවට එහෙ ගැටිලා මෙහෙ හැපිලා විෂය කරුණු අමතක වෙලා පොත් විසි වෙලා ඉන්න ඔබට මේ වෙලාවේ හදවතට ගත්තොත් මම මේක කොහොම හරි කරනවා. ෆෝන් වලට ඇබ්බැහි වෙලා ෆෝන් එක අතින් ගලව ගන්න බැරුව එහෙම ඉඳපු ඔබට මේ වෙලාවේ කොහොම හරි සටන් කරලා හිතට සිතුවිල්ලක් දෙනවා. මම මෙහෙමයි වැඩ කළේ. මට පුළුවන් කෙනෙක්. මට මේ මාසේ ඇති මම මේ මාසෙන් හදා ගන්නවා කියලා හිතලා වැඩ කරනවා. ආන්න ඒකයි මේ කියන්නේ. මේ මාසේ හිතට ධෛර්යය අරගෙන වැඩේ කරන්න. ඔබ දිනිනවම තමයි. ඒක එහෙම වෙනවම තමයි. මම මෙහෙම කියලා ඒක එහෙම වෙනවමයි කියලා මේ මාසෙකට පස්සේ රටින් යන්න නෙවෙයිනේ මමත් ඉන්නේ මේ රටේ මේ ප්‍රදේශේ ඕගොල්ලොත් එක්කමයි. ඔබට ඒතකොට කියන්න පුළුවන් එක්කෝ අපි අර ආම්දුරු කිව්ව නිසා දවස් 30ක් තිස්සේ මහන්සි වුණා ඒකේ ඇති වැඩක් උන්නේ නෑනේ කියලා. එහෙම කියන්න දෙයක් ඉතුරු වෙන්නේ නෑ. ඔබ අවංකව මේ වැඩේ කරනවා නම් මේ දවස් 30 ඇතුලේ අර සෝදා පාළුවට ලක් වෙච්ච අවුරුදු ගානක දේවල් මේ දවස් 30න් හදන්න පුළුවන්. ඇයි මං එහෙම විශ්වාසයෙන් කියන්නේ? මේ විභාගේ ආසන්න වෙනකොට දැනෙන තීව්‍ර සිතුවිල්ල හරි ප්‍රබලයි. ඒක මේ මෙච්චර දවස් මේ අර ජනවාරි 1 වෙනිදා ඉඳලා පාඩම් කරනවා, පෙබරවාරි 1 වෙනිදා ඉඳලා පාඩම් කරනවා, මේ සතියේ ඉරිදා ඉඳලා මම පාඩම් කරනවා, මෙන්න මේ දවසේ ඉඳලා මම උදේ 4ට නැගිටිනවා කියලා අර මෙච්චර දවස් මේ ලාබාල සිතුවිල්ලක් ඇතුලේ ඉඳගෙන ඕවා හිතුවා වගේ නෙමෙයි දැන්. දැන් විභාගෙට දවස් 30යි කියලා දන්නවනේ. මේ වෙලාවේ එන සිතුවිලි, මේ වෙලාවේ එන අදිෂ්ඨාන හරි බලවත්. ඒ බලවත් අදිෂ්ඨානෙත් එක්ක වැඩ කරන්න ගත්තාම දන්නේම නැතුව වැඩේ කොට යනවා. හැබැයි පුතේ මම මේ දවස් 30ක් තියෙද්දි කියන කතාව මේ තරම් කියලා තේරුම් ගන්නේ නැතුව ඉන්න යම් කෙනෙක් ඉන්නවනම් එයාට මේ සිතුවිල්ල මතුවෙන්නේ බෞද්ධ ශිෂ්ටාචාරයේ විෂය ලියලා ඉවර වෙච්ච දවසට. BC විෂය ලියලා ඉතුරු විෂයන් දෙක ලියන්න ඉන්නකොට මතක් වෙනවා අනේ දෙයනේ හාමුදුරුවෝ කිව්ව කතාව ඇත්ත. BC නම් ඔහොම හරි ලියාගත්තා. මං හිතුවෙත් නෑ මට BC මෙච්චර හොඳට ලියන්න පුළුවන් කියලා. හරි ලේසි මේ පේපර් එක. අපරාධේ මේ විදිහටම අනිත් දෙකත් ලියා ගන්න තිබ්බනම් කියලා පෙබරවාරි 9 වෙනිදා වෙනකොට හිතනවා. පෙබරවාරි 9 වෙනිදා වෙනකොට එහෙම හිතනවා. හැබැයි එතකොට ඉතින් මේ කාලේ ගිහිල්ලා ඉවරයි. ඒ නිසා මේ මාසේ හොයාගන්න අනිත් විෂයන් වලට නෝට් හොයන්න, පොත් හොයාගන්න, කරුණු හොයන්න, යාළුවෝ එකතු කරගන්න, WhatsApp වල වෙන ස්ටේටස් දදා අර මේ පිස්සුනට කොහම නතර කරන්න. ෆෝන් එක පැත්තකටම දාලා දාන්න. මේ වගේ වැඩකට ඇති දෙයකට ෆෝන් එක අතට ගන්නවා මිසක ෆෝන් එකෙන් වෙන වැඩ කරන්න එපා. වෙන වැඩ මොකුත්ම කරන්න. පුළුවන් නම් ෆෝන් එකේ මේ අර කවරේ මේ කොලයක් අලවලම තියාගන්න. විභාගයෙන් තොර කිසිම වැඩකට භාවිත නොකරමි කියලා. කොලයක් අලවල තියාගන්න. විභාගයෙන් තොර කිසිම වැඩකට භාවිත නොකරමි. නැත්තම් මේ කොලයක එක ලොකුවට ලියලා ෆොටෝ එකක් ගහලා මේ ස්ක්‍රීන් එකට දාලා තියන්නේ ඒක. ස්ක්‍රීන් එකට දාලා තියන්න. එතකොට ඔන් කර ගමන්ම ස්ක්‍රීන් එකේ පේන්නේ විභාගයෙන් තොර කිසිම වැඩකට පරිහරණය නොකර. ජීවිත කාලයටද නෑ. මේ දවස් 45කට. මෙන්න මේ අද ඉඳලා ඉස්සරහට තියෙන දවස් 45කට. ඉතින් ඕක කොහොම දවස් 45කට ওই ප්‍රතිපත්ති හිටියේ කියලා මැරෙනවද? නෑනේ. ඒ නිසා පුතා මේ උනන්දු වෙන්න ඒ වෙනුවෙන් කැප වෙන. හරි. අපි ඉක්මනටම මේ ඊළඟ ප්‍රශ්නයට යමු. මම ඔය අමතර කරුණු කියන්නේ ඕවත් මතු කර කියලා දිදී ඕගොල්ලෝ නැගිටව ගන්න ඕන නිසා. ඇඳෙන් නැගිටවන්න නෙවෙයි. ඇඳෙන් නැගිටවන එක ලේසි වෙන එකක් නෑ මේ වෙලාවට. මේ මනසින් නැගිටව ගන්න ඕන නිසා. හරි. සමහරව ඉතින් ඇඳෙන් නැගිටලා පොත් මේසෙ ළඟ ඇති. කමක් නෑ.
අපිට පේන්නේ නැහනේ උදේ පාන්දර එහෙම දකින්නත් බෑ. ඉතින් ඔය මොන හරි කමන්නේ. මේ අනේ නෑ මම එහෙම කිව්වට මල් වගේ පුංචි යවුම් පිච්ච මල් පිපිල වගේ ඇති තනින් තන. ඉතින් අපි හොඳයි මේ දෙවෙනි ප්‍රශ්නට යමු. අටලෝ දහමින් කම්පාවන සමාජයට බුදුරජාණන් වහන්සේගේ තාදි ගුණයෙන් ලබාගත හැකි ආදර්ශ ගෙනහැර දක්වන්න. අටලෝ දහමින් කම්පාවන සමාජයට බුදුරජාණන් වහන්සේගේ තාදී ගුණයෙන් ලබාගත හැකි ආදර්ශ ගෙනහැර දක්වන්න. කසුනි සූදානමින් ඉන්නවා පිළිතුර කියන්න. තාදී ගුණය කියලා කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කරලා ඊට පස්සේ ලස්සනට බුදුන් වහන්සේගෙන් ගන්න පුළුවන් ආදර්ශ ටික කියන්න. ඒ වගේම අවසානයේ නූතන සමාජයට මේ තාදී ගුණය වැදගත් වන ආකාරය කියන්නේ. ඒ කියන්නේ නූතන සමාජයේ තියෙන අර්බුද පෙන්නලා අන්තිම ඡේදය තුල කියන්නේ මෙහෙම අර්බුද තියෙනවා. මිනිස්සු තුල මහිච්ඡතාවය නොඑක් විදිහේ තණ්හාවෙන් නොඑක් දේ පසුපස හඹා යෑම මේ ජීවිත යථාර්ථයක් නොදැන මිනිස්සු සමහර දේවල් වලින් උද්දාමයටම පත් වෙලා ඒව මැත්තේම සැප මැත්තේම මේ ජීවිතේ විනාශටි කරගන්නවා. එවැනි අර්බුද තියෙනවා. ඒවයින් මිදිලා සාමකාමී සුවපහසු දිවිපෙවතක් ගත කරන්න තාදී ගුණය කොහොමද හේතු වෙන්නේ කියන එකත් අන්තිම ඡේදයට කරමින් තාදී ගුණයෙන් සමාජයට ගත හැකි ආදර්ශ මේ විදිහට පෙන්වලා දෙන්න. එහෙනම් කසුනිට ඔන්න මම ආරාධනා කරනවා තාදී ගුණය anu කුමක්ද කියලා බුදුන් වහන්සේ තාදී ගුණය ප්‍රගුණ කරපු තිබෙන ආකාරය පෙන්වලා දීලා නිදසුන් සහිතව එම තාදී ගුණය වර්තමාන සමාජයටත් වැදගත් වෙන ආකාරය අදහස් විදිහට ඉදිරිපත් කරන්න. කසුනිගේ උත්තරයට තවත් කරුණු එකතු කරන්න අනිත් අයටත් අවස්ථාව තියෙනවා පස්සේ. එවනම් අපි කසුනිට අවස්ථාව දෙනවා. කසුනි තාදී ගුණය කියන්නේ අටලෝ දහමින් කම්පා නොවීමයි. අටලෝ දහම තමයි ලාභ අලාභ යස අයස නිന്ദා ප්‍රශංසා සැප දුක කියන්නේ. බුදුරජාණන් වහන්සේ මේ සියල්ල සමසිතින් යුතුව දරාගත්තා. කොසල් රජතුමාගේ අසදෘශ්‍ය මහාදානය පිළිගැනීමේදී එයින් උත්තාමයටපත් උනේ නැහැ. ඒ වගේම වේරංජනාවේ 12 වෙනි වස් කාලය ගත කරන විට යව ආහාර ගත්තා මාස 3ක්. එහිදී බුදුරජාණන් වහන්සේ ලාභ හමුවේ උද්දාමයට හෝ අලාභය හමුවේ කම්පාවටපත් උනේ නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේගෙන් බණ ඇසූ පිරිස ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධ ලෙස එම ශ්‍රාවකයන් බුදුරජාණන් වහන්සේගේ යසස පැතිරුවා. ඒ අතරම දේවදත්ත වැනි තෙරුන් බුදුරජාණන් වහන්සේ කෙරෙහි අයස පැතිරුවා. ඒත් බුදුරජාණන් වහන්සේ එයින් උද්දාමයට හෝ කම්පාවටපත් උනේ නැහැ. ඒ වගේම දේවබඹුන්ගේ ප්‍රශංසාවට ලක් වුණා බුදුරජාණන් වහන්සේ. චින්චිමානවිකාව බුදුරජාණන් වහන්සේගේ දරුවෙකු ඉන්නවයි කියා බුදුරජාණන් වහන්සේට නිඳා කළත් බුදුරජාණන් වහන්සේව සමසිතින් යුතුව දරාගත්තා. ඒ වගේම එහිදී බුදුරජාණන් වහන්සේගේ නිර්දෝෂීභාවය ඔප්පු වුණා. සුන්දරී පරිබ්‍රාජිකාව මරා මල්ලාසනේ සැඟෙව්වම ජේතවනාරාමේ එහිදී මිනිසුන් බුදුරජාණන් වහන්සේට නිඳා කළා. ඒ සියල්ලව දරාගත්තා. ආනන්ද හිමියන් පැවසුවත් වෙනත් ප්‍රදේශයකට යමු කියලා බුදුරජාණන් වහන්සේ කියනවා ඒ ගමේ මිනිස්සුනුත් ඒ විදිහටම නිඳා කළොත් මොකද කරන්න කියලා. එබැවින් ඒ සියල්ලම දරාගෙන තමන් නිර්දෝෂ නම් ඒ දේවල් වලට කම්පා නොවි ඒ අභියෝග වලට මුහුණ දුන්නා. බුදුරජාණන් වහන්සේට කහවණු කෝටි 54ක් වියදම් කරමින් අනේපිඩු සිටුතුමා ජේතවනාරාමයේ සාදා දුන්නා. ඒ සැප හමුවේ බුදුරජාණන් වහන්සේ කිසිම විටක උද්දාමයටපත් උනේ නැහැ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේට මුළු ජීවිත කාලයම කොඳුයට පෙළෙහි රෝගී තත්ත්වයක් තිබුණා. ඒ වගේම ජීවිතයේ අවසන් භාගයේදී ලේ අතිසාරය කියන රෝගය වැළඳුණා. මේ සියල්ලම සමසිතින් යුතුව බුදුරජාණන් වහන්සේ දරාගත්තා. මේ අටලෝ දහමට අපිට ජීවිතේදී මුහුණ දෙන්න වෙනවා. හැමදාම පුද්ගලයාට ලාභ ලබන්න වෙන්නේ නැහැ. අලාභ විඳීමටද සිදු වෙනවා. ඒත් මේ සියල්ලටම අපි මුහුණ දෙන්න ඕනේ. අපි සමාජයේ ආශ්‍රය කරනකොට අපේ යසස පතුරන්නන් වගේම
අයසපතුරන්ද හම්බ වෙනවා. අපිට නිඳා කරන පුද්ගලයන් වගේම ප්‍රශංසා කරන පුද්ගලයන්ුත් හම්බ වෙනවා. යසස ප්‍රශංසා හමුවේ උද්දාමයට හෝ ආයසපතුරන්නන් හමුවේ අපිට නිඳා කරන්නන් හමුවේ කම්පාවටපත් වෙන්න නරකයි. ඒ වගේම අපිට ධනයේ තියෙන අපි නිරෝගීව සිටින යෞවනයක්ද අපිට තියෙනවා. ඒ වගේම අපි ක්‍රමක්‍රමයෙන් වයසට යනවා. රෝගී වෙනවා. මුදල් කියන දේවල් අද තියෙනවා හෙට නැති වෙනවා. ඉතින් මේ දේවල් අපි සමසිතින් යුතුව දරා ගන්න ඕනේ. වර්තමානයේ වෙනකොට මිනිසුන් ධනය හම්බ කරමින් ඉහළට යනකොට ඒ කියන්නේ පහළ සමාජයේ දුප්පත් මිනිසුන්ව පහත් කොට සැලකනවා. ඒ වගේම මිනිසුන්ට කරදර එනකොට තමන්ගේ මුදල් නැති වෙනකොට තමන්ට නිඳා කරනකොට සමාජයේ ගොඩක් මිනිසුන් සියදිවි නසා ගැනීමට පවා මේ පෙළඹ වෙනවා. ඉතින් මේ හැමදේම අපි සමසිතින් යුතුව දරා ගන්න ඕනේ. පුත්තස්ස ලෝක ධම්මෙහි චිත්තං ලෝක නකම්පති අටලෝ දහමේ මංගල කරුණක් බව බුදුරජාණන්සේ දේශනා කළා. පුත්තස්ස ලෝක ධම්මේහි චිත්තං ලෝක නකම්පති නෙමෙයි චිත්තං යස්ස නකම්පති. ඒ කියන්නේ අටලෝ දහමින් යම්ෙක් කම්පාවටපත් නොවි ඉන්නවනම් ඒක විශේෂ මංගල කරුණක් කියලා බුදුහාමුදුරු දේශනා කළා තියෙනවා. හොඳයි. කස්සුනිගේ කරුණ ඉදිරිපත් කිරීම හොඳයි. අර අවසාන ඡේදයේ බොහොම හොඳ කරුණු ටිකක් කිව්වා. ඒ වගේම මුලට බුදුන් වහන්සේ ලාභ, අලාභ, නිന്ദා, ප්‍රශංසා, සැප, දුක, යස, ආයස සමසිතින් දරාගත් ආකාරයත් පැහැදිලි කරා. එතකොට ඒ අනුව කස්සුනි පිළිතුර ඉදිරිපත් කළා. අද දවසේ පිළිතුරු ඉදිරිපත් කරද්දී බොහෝම ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙලා කස්සුනි ඒ වගේම චමුදි ආලෝක තිස්සලි ඒ පිළිතුරු ලබා දුන්න. මම හිතනවා ක්‍රියාකාරීව ඔබ මේ වැඩසටහනත් එක්ක ඉන්නවා ඇති කියලා. හරි. අපි එහෙමනම් දැන් ඔය කසුනි දීපු පිළිතුර ගැන මම තවදුරටත් කියන්න අවශ්‍ය නැහැ. මොකද ඒක සාර්ථකව ඉදිරිපත් වුණා. මෙන්න මේ අවස්ථාවල බුදුහාමුදුරුවෝ ලාභ වලට මුහුණ දුන්නා. මේ අවස්ථාවල අලාභ වලට මුහුණ දුන්නා. මේ අවස්ථාවල නිന്ദා වලට මුහුණ දුන්නා. ඒ වගේම මේ අයගෙන් ප්‍රශංසා ලැබුවා. මේ විදියට ලාභ අලාභ යස ආයස නිന്ദා ප්‍රශංසා සැප දුක කියන ඒවා බුද්ධ චරිතයෙන් මතුවලා පේන විදිය කියලා ඊට පස්සේ වර්තමාන සමාජයට ඒවා ප්‍රයෝජනවත් වෙන ආකාරයක් පෙන්වන්න කරලා දුන්නා. ඒ වගේම දීපමත් අදාප්ට උත්තර දුන්නා. සෙනුරිනම් අද පේන්නේ නැහැ. කොහොම වුණත් මේ දිනපතාම මේ වැඩසටහනට සම්බන්ධ වීමේ වටිනාකම සියල්ලෝ වෙන වෙනම තමයි අවබෝධ කරගන්න වෙන්නේ. ඊයේ කියපුවා අද මට මතකත් නැහැ. විභාගය ගැන මං ඊයේ කරුණු ගොඩක් කිව්වා. ඒ වගේම ඊයේ පෙරේදා දෙකේම නොකියවිච්ච කරුණු ටිකක් අද කිව්වා. ඒ වගේම සමහරට අද නොකියවෙන දේ හෙට කියවෙන්න පුළුවන්. ඒවා දවසින් දවස ඔබේ මනස ශක්තිමත් කරන්න, විභාගයට ඔබ පෙළඹවන්න, මේ විභාගයෙන් ඔබ ජය ගන්න සහ ඔබවත් නොසිතූ ජයග්‍රහණයකට ඔබ වරගෙන යන්න මේ දින 30 වැදගත් වෙනවා. මේච්චරම වටින කාල හෝරාවක් දින 30ක් ඔබ ගත කරන්නේ. තීරණාත්මක දින 30ක් මේක ගත කරන්නේ. ඔබට ඔබේ ජීවිතය බබලන දින 30 අවසාන දින 30 මේ ගත කරන්නේ. මේ විභාගය සම්බන්ධ. හරි. අපි එහෙමනම් බහුවර්ණ ටිකට යනවා. බහුවර්ණ ටික අපි කවටත් පිළිතුරු දෙන්න අවස්ථාවක් තියෙනවා ඕනම කෙනෙකුට. නමුත් බහුවර්ණ වලට ප්‍රශ්න ටික ඉදිරිපත් කරන්න. මං ඒකට කියනවා අපේ මුල් ප්‍රශ්න පහ අපිට කියයි කුෂානි නෙත්මිනි. ඔයාලට පුළුවන් ද මුල් ප්‍රශ්න පහ කියවන්න? එතකොට යාළුවෝ පිළිතුරු දෙයි. කුෂානි නෙත්මිනි ඉන්නව නේද? හරි කියන්න පුතා. එක බ්‍රාහ්මණ සංස්කෘතියේ ප්‍රමුඛ ආගමික සංස්කාර විදියක් වූ යාග කර්මයේ වේද පාඨ ගායනා කරන්න හඳුන්වා ඇත්තේ කවර නමකින්ද? 1 හෝතෘ, 2 අද්වාර්යු, 3 උද්ගාතෘ, 4 යාඥකාරක, 5 යාඥග්‍රාහක. යාගයේදී වේද පාඨ ගායනා කර තැනැත්තා මොන නමින්ද හඳුන්වන්නේ? ඉක්මනට උත්තර දෙන්න කවුරු හරි. දන්න කවුරු මොකෝ ඉක්මනින් උත්තර දෙන්න. උද්ගාතෘ. බොහොම හොඳයි. උද්ගාතෘ කියලා හඳුන්වන්නේ. එතකොට මතක නම් කියන්න බලන්න හෝතෘ කියන්නේ කවුද? ඉක්මනට කියන්න. දෙවියන්ට ආරාධනා කරන්න. යාගයේ සඳහා දෙවියන්ට ආරාධනා කරන්න හෝතෘ.
එතකොට මේ වේද පාඨ ගායනා කරන්නේ උද්ඝාතෘ අද්වරයෝ කියන්නේ යාග අධ්‍යක්ෂක යාග අධ්‍යක්ෂ අධ්‍යක්ෂක යඥකාරක කියන්නේ යාගයේ සිදු කරන යාගයේ සිදු කරන තැනැත්තා. හරි. දෙවෙනි ප්‍රශ්නේ කියන්න කුෂානි. 2. සත්වයාගේ මරණින් මතු පැවැත්ම පරලොව කුසල අකුසල කර්මයන්ගේ ඵල විපාක ආදිය පිළිබඳ විමසන ලදුව බුද්ධ කාලීන ඇතැම් ශ්‍රමණයන් නිශ්චිත පිළිතුරක් නොදුන් බව සංජය බෙල්ලට්ටි පුත්ගේ ඉගැන්වීම් වලින් පැහැදිලි වේ. එසේ පිළිතුරු නොදීමට හේතු වන සාධක 4ක් බුදු සමය පෙන්වා දී ඇත. එම හේතු 4ට අයත් නොවන ප්‍රකාශය තෝරන්න. 1. උපාදානයට ඇති බිය හා පිළිකුල නිසා පිළිතුරු නොදීම. 2. සංසාරයට ඇති බිය හා පිළිකුල නිසා පිළිතුරු නොදීම. 3. මුසාවක් සිදුවේ යයි මුසාවට ඇති බිය හා පිළිකුල නිසා පිළිතුරු නොදීම. 4. පිළිතුරු දෙනු ලබන කල්හි ප්‍රතිප්‍රශ්න විචාරණු ලබති ඇති බිය නිසා පිළිතුරු නොදීම. 5. නුවණ මද බැවින් බෙහෙවින් මෝඩ බැවින් හා ප්‍රශ්නවලට පිළිතුරු දීමේ ශක්තියක් නැති බැවින් පිළිතුරු නොදීම. හරි. ඒකේ පිළිතුර 1 කිය. අහුන්නේ 1 ඒකේ පිළිතුර 1 නෙමෙයි නේද? 2 හාමුදුරුවෝ 2 කියලා දෙකේ හරි. පිළිතුර 2 තමයි. සංසාරයට ඇති බිය හා පිළිකුල නිසා පිළිතුරු නොදීම. ඒ කියන්නේ මේ ක්‍රමවේදය අනුගමනය කළ ශාස්ත්‍රවරයා කවුද විශේෂයෙන් මේක කැපිලා පෙන්නුනේ? මතකද? ශාස්ත්‍රඥයින්ගෙන් කාගේ ළඟද මේක කැපිලා පෙන්නුනේ? සංජය බෙල්ලට්ටි පුත්. ඔව් බොහොම හොඳයි. සංජය බෙල්ලට්ටි පුත්ගේ ළඟ තමයි මේක කැපිලා පෙන්නුනේ. ඔහු අර අමරා වික්ෂේපවාදය ආදිකුමෙන් ලිස්සා යන ක්‍රමවේදය අනුගමනය කරනවා. පිළිතුර දෙන්නේ නැහැ හරියට. දෙන්නේ නැත්තේ මන් දෙන පිළිතුර අනුව උපාදානය මං මේ පිළිතුරේ එල්ලිලා ඇති කියලා මේගොල්ලෝ හිතාවේ. මං මේ පිළිතුරම ග්‍රහණය කරගෙන ඒ මතේම ඉන්නවා කියලා මේගොල්ලෝ හිතාවේ. එහෙම වුණොත් මට දායකයෝ අඩු වෙනවා. ඒ නිසා මං එහෙම පිළිතුරක් දෙන්නේ නැහැ කියලා උපාදානයට තියෙන බිය නිසා පිළිතුරු දුන්නේ නැහැ. ඒ වගේම තුන්වෙනි එකේ කියනවා මේ මම මේ කියන උත්තරේ බොරුවක් වුණොත් මට ඒක පාඩුවක් වෙනවා. ඒ නිසා බොරුවක් වෙයි කියලා බයට උත්තර දෙන්නේ නැහැ. මුසාවක් සිදුවේ යයි මුසාවට ඇති බිය නිසා පිළිතුරු නොදී. ඒ වගේම මම මේ උත්තරේ දුන්නොත් මෙයා මේ අහන ප්‍රශ්නෙට මම මේ උත්තරේ දුන්නොත් මෙයා අනිත් පැත්තට මගෙන් ප්‍රශ්නයක් අහවි. ප්‍රති ප්‍රශ්නයක් අහවි. ඒකට උත්තර දී ගන්න බැරි වුණොත් එතනත් මං හිර වෙනවා. එක ප්‍රශ්නයකට උත්තර දීලා ඊට පස්සේ තව ප්‍රශ්නයක් අහුවොත් එහෙම ඒකට උත්තර දී ගන්න බැරුව හිර වුණොත් එතනත් මට ආඩුවක් වෙනවා. ඒ නිසා ප්‍රති ප්‍රශ්න නගති ඇති බිය නිසා පිළිතුරු දුන්නේ නැහැ. අනිත් එක මන්දන්තා මෝමෝහන්තා කියලා අපි ලියාගෙන ඇති. මේකට මම මෙහෙම පිළිතුරක් දුන්නොත් මම මේ තරම් මෝඩයි කියලා මේගොල්ලෝ දැනගනීවි. ඒ නිසා මගේ මෝඩකම ප්‍රදර්ශනය වෙන්න කලින් කට පියාගෙන ඉන්න එක හොඳයි කියලා හිතලා පිළිතුරු නොදී ඉන්නවා. සමහර ළමයිතුත් එහෙමනේ. ගුරුවරයා කෑ ගහද්දි මෙච්චර කියද්දි පිළිතුරු දෙන්නේ නැතුව නිහඬව ඉන්නේ බයයි. මෙහෙම උත්තර දීලා මම ඉඳලා හිටලා මට වසර 13ක පාසල් ඉතිහාසය තුල මගේ අත්දැකීම් තියෙන්නේ පන්තිය මැද ඉඳලා දුන්නොත් දෙන ගොබ්බම උත්තරේ දෙන්නේ මම. ඒ නිසා මේවට උත්තර දෙන්න ගිහිල්ලා තවදුරටත් ගොබ්බභාවය හෙළි වෙන එක වෙන්නේ කියලා හිතලා උත්තර නොදී ඉන්නවා. මං කියන්නේ වැරදුනත් හරි ගියත් උත්තරේ දෙන්න ඕන. ඒ කතා කිරීමයි වැදගත් වෙන්නේ මේ වගේ වෙලාව. ඉතින් කොහොම වුණත් මෙන්න මේ හේතු නිසා මේ ඔය කියන උපාදානය කරගෙන ඇති කියලා හිතාවි. එහෙම නැත්නම් ප්‍රතිප්‍රශ්න නගාවි. එහෙම නැත්නම් මේ බොරුවක් වෙයි. මන් දෙන උත්තරේ බොරුවක් වුණොත් ඒක මට පාඩුවක් වෙයි. ඒ වගේම මගේ නුවණ මදිකම, මගේ මෝඩකම හෙලි වෙයි කියලා ඔය බයවල් නිසා පිළිතුරු දුන්නේ නැහැ ඉස්සර ඇතන් ශ්‍රමණය. විශේෂයෙන්ම ඔය කියන සංජය බෙල්ලට්ටි පුත්. හැබැයි ඒකෙදි ඒගොල්ලෝ කවදාවත් සංසාරයට මට මෙහෙම දෙයක් වෙයි කියලා නම් හිතුවේ නැහැ. ඒ නිසා මෙතන නොගැලපෙන පිළිතුර වෙන්නේ සංසාරයට ඇති බිය හා පිළිකුල නිසා පිළිතුරු නොදීම කියන එක නොගැලපෙන පිළිතුර. අනිත් හතරම හරි. එහෙනම් දෙක තමයි නොගැලපෙන කාරණේ වෙන්නේ. අපෙන් ආන්නේ නොගැලපෙන කාරණේ මොකක්ද කියලා. හරි, තුන්වෙනි ප්‍රශ්නේ ඉක්මනට කියන්න.
තුන බුද්ධ කාලීන භාරතයේ පැවති 11 මහා ජනපද අතරින් රාජාණ්ඩු ගණයට අයත් නොවූ ජනපදය වන්නේ 1 මගධ ජනපදයයි 2 වාජ්ජ ජනපදයයි 3 කෝසල ජනපදයයි 4 අවන්ති ජනපදයයි 5 වත්ස ජනපදයයි. පිළිතුර කියන්න ඉක්මනින් කවුරු හරි. වජ්ජි ජනපදය. ඔව් රාජාණ්ඩු ගණයට අයත් නොවන්නේ වජ්ජි ජනපදය. මගධ කෝසල වත්ස අවන්ති අපිට කටපාඩම් ඒවා රාජාණ්ඩු බව. හරි 4 වෙනි ප්‍රශ්නය කුෂානි. 4 ක්‍රිස්තු පූර්ව 4 වෙනි සියවසේ ಭಾರತೀಯ සමාජයේ ශීඝ්‍ර ආර්ථික සංවර්ධනයක් සමග වාණිජ්‍යකරණයටද නාගරීකරණයටද ලක්වෙමින් පැවති බව විවිධ සාධක මගින් තහවුරු වේ. එහිලා කැපී පෙනෙන ක්‍රියාකාරීන් පිරිසක් ලෙස සැලකිය හැකි 1 රජවරුන් 2 සිටුවරුන් 3 ඉඩම් හිමියන් 4 කර්මාන්තකරුවන් 5 රාජ්‍ය නිලධාරීන්. ඔව් මේ 6 වෙනි සියවසේ තිබිච්ච වාණිජ්‍යකරණයයි නාගරීකරණයයි ඇතුලේ බොහෝම ක්‍රියාකාරී පිරිසක් ලෙස පෙනුනේ කවුද කියලා අහන්න. කවුද පිළිතුර කියන්න? සිටුවරුන්. ඔව් ඒකෙදි බොහොම කැපිලා පෙනුනේ සිටුවරුන්. මොකද වෙළඳාමත් එක්ක තමයි අර කොහොම සම්පූර්ණ වෙනස් වෙන්න පටන් ගත්තේ. වෙළඳාම දියුණු වෙනකොට කඩපිල් හැදෙනවා, සාප්පු හැදෙනවා, තොටු පොළවල් හැදෙනවා, මම්මාවත් හැදෙනවා, පාරවල් හැදෙනවා, ජනතාව ගැවසෙනවා, සුරාසල් ඇති වෙනවා, මුදල් පොලි කරනවා, බැංකු මධ්‍යස්ථාන ණය ගනුදෙනු, මුදල් හුවමාරු, ඕවා මේවා කොහොම එන්නේ ප්‍රධානම තැන වෙළඳාමත් අල්ලේ. වෙළඳාම වාණිජ්‍යකරණයත් එක්ක නාගරීකරණය වෙනවා. ඒ නිසා මේ වාණිජ්‍යකරණය ඇතුලේ නාගරීකරණය ඇතුලේ ප්‍රබල පිරිසක් ලෙස කැපිලා පේන්නේ මෙන්න මේ සිටුවරු. ඒ නිසානේ ඉතින් රජවරු අච්චර ඉඳෙද්දි කොසල් රජු බිම්බිසාර රජු වගේ මහා බලගත් රජවරු ඉඳෙද්දි අනේ පිටුවැනි සිටුවරු තමයි කෝටි 54ක් වියදම් කරලා ආරාමයක් හැදුවේ. ඒ නිසා ඒ වගේ බලගතු මට්ටමක සිටුවරු හිටියා. හරි. පස්වෙනි ප්‍රශ්නය කියන්න. බුදුරජාණන් වහන්සේගේ ත්‍රිවිද්‍යා ඥානයට අයත් වන්නේ 1 පුබ්බේ නිවාසානුස්සති ඥානය, පරිචිත්ත විඥාන ඥානය, ආසවක්ඛ්‍ය ඥානය, 2 පුබ්බේ නිවාසානුස්සති ඥානය, දිබ්බ චක්ඛු ඥානය, ආසවක්ඛ්‍ය ඥානය, 3 පුබ්බේ නිවාසානුස්සති ඥානය, දිබ්බ සෝත ඥානය, ආසවක්ඛ්‍ය ඥානය, 4 පුබ්බේ නිවාසානුස්සති ඥානය, මනෝ ඉද්ධි ඥානය, ආසවක්ඛ්‍ය ඥානය, 5 පුබ්බේ නිවාසානුස්සති ඥානය, දිබ්බ චක්ඛු ඥානය, දිබ්බ සෝත ඥානය. ඔව් පිළිතුර මොකක්ද? ඉක්මනින් කියන්න. දෙවෙනි එක. පුබ්බේ නිවාසානුස්සති, දිබ්බ චක්ඛු, ආසවක්ඛය. පිළිතුර නිවැරදිද? අනිත් අයගේ පිළිතුර ඒකමද? හරි. යන්න ඊළඟ ප්‍රශ්නයට අපි පස්වෙනි ප්‍රශ්නය දක්වා කුෂානිගෙන් අහුවා. අපිට 6 වෙනි ප්‍රශ්නේ ඉඳලා කියන්න බලන්න සදීපා. වෛදික සමාජය තුළ කාන්තාව සමාජික වශයෙන් මෙන්ම ආගමික වශයෙන්ද පුරුෂයා හා සමාන වරප්‍රසාද අහිමි වූ තැනැත්තියක් වූවාය. ඇය චපලය, අපිරිසිදුය, බුද්ධියෙන් හීනය, ආධ්‍යාත්මික විමුක්තිය සාධනයෙහිලා අසමත් තැනැත්තියක ලෙස සලකන ලදී. එසේ නමුත් බුදු සමය තුළ කාන්තාව පූර්ණ නිදහසක් භුක්ති වින්දාය. භික්ෂුණියක, උපාසිකාවක, මවක හා බිරිඳක ලෙස ඇය ලද නිදහස පෙළ දහමින් තහවුරු වේ. උපාසිකාවක ලෙස බුද්ධ කාලීනව ප්‍රකට එවැනි පරමාදර්ශී කාන්තාවක් වූයේ 1 උප්පලවණ්ණා, 2 ධම්මදින්නා, 3 කේමාය, 4 කුජුත්තරාය, 5 පටාචාරාය. ඔව්. මොකද්ද පිළිතුර? කවුරු හරි පිළිතුර දෙන්න කැමති කෙනෙක් ඉක්මනින්. ඔව් 4 වෙනි පිළිතුර කුජුත්තරා. ඒක හරි පහසු ප්‍රශ්නයක්. මොකද බැලුව බැලමටම තේරෙනවා ඔය මේ උත්පලවණ්ණා කියන්නේ මහරහත් තෙරණියක්, ධම්මදින්නා කියන්නේ මහරහත් තෙරණියක්, කේමා කියන්නේ මහරහත් තෙරණියක්, පටාචාරාව මහරහත් තෙරණියක්, රහත් තෙරණියක් නොවන උපාසිකාවන් එක්කෙනයි මෙතන ඉන්නේ. අපෙන් අහන්නෙත් මේ බුද්ධ කාලීන පරමාදර්ශී උපාසිකාව කවුද කියලා. ඇය තමයි කුජුත්තරා. කුජුත්තරා කියන්නේ උපාසිකාව. හරි. අපි ඊළඟ 7 වෙනි ප්‍රශ්නෙට යමු. ඒකත් අපි සදීපටම දෙනවා කියවන්න. සදීප 7 වෙනි ප්‍රශ්නේ කියවන්න. ක්‍රිස්තුපූර්ව 6 වැනි සියවසේ ಭಾರತයේ විවිධ දර්ශනවාද ව්‍යාප්තව පැවතින ඊශ්වර නිර්මාණවාදය, නියතිවාදය, උබ්බේගත හේතුවාදය,
අධිච්ච අදිච්ච සමුප්පන්නවාදය අධිච්ච සමුප්පන්නවාදයේ අතර ප්‍රමුඛ වේ. මෙම ඉගැන්වීම් වලින් මූලික වශයෙන් පුද්ගලයාගේ ස්වාධීනත්වය හා වගකීම 1 අර්ථවත් කෙරේ, 2 දුර්වල කෙරේ, 3 පුද්ගලයාටම පැවරේ, 4 විවරණය කෙරේ, 5 කෙරෙහි කිසිදු බලපෑමක් සිදු නොකෙරේ. ඔව් මොකද්ද පිළිතුර? ඒ කියන්නේ මේ අදිච්ච සමුප්පන්නවාදය, පුබ්බේකත හේතුවාදය, ඊශ්වර නිර්මාණවාදය මේවායින් කලේ පුද්ගලයාගේ ස්වාධීනත්වයට තමන්ට යමක් කරන්න පුළුවන්, තමන් තමයි තමන්ගේ ප්‍රබලයා, තමන්මයි තමන්ගේ තීරකයා කියන මේ සිතුවිල්ල අර්ථවත් කරාද, මේ ඉගැන්වීම් නිසා ඒ සිතුවිල්ල දුර්වල කරාද, මේ ඉගැන්වීම් නිසා ඒ සිතුවිල්ල පුද්ගලයාටම පැවරුවද, විවරණය කරාද, නැත්නම් ඒ කෙරෙහි කිසිදුම බලපෑමක් මේ ඉගැන්වීම් වලින් උනේ නැද්ද? ඊශ්වර නිර්මාණවාදී, අතිසම්පන්නවාදී ආදී ඉගැන්වීම් වලින් මොකද්ද පිළිතුර? අර්ථවත්ද, දුර්වලද, නැත්නම් ਵਿਚාරයට ලක් වුණාද? එහෙම නැත්නම් කිසිදු බලපෑමක් කළේ නැද්ද? දුර්වල. ඔව් පුද්ගල ස්වාධීනත්වය කියන එක, තමන්ට යමක් පුළුවන් කියන සිතුවිල්ල දුර්වල කරා. හරි. ඒක තමයි පිළිතුර. 8 වෙනි ප්‍රශ්නේ කියන්න සදීපා. විශ්වය හා සත්‍යය දේව නිර්මාණයක් යයි වෛදික ග්‍රන්ථවල උගන්වන නමුත් බුදුසමයෙහි දැක්වෙන්නේ එය ක්‍රමික පරිණාමයක ප්‍රතිඵලයක් ලෙසයි. මෙම අදහස මක්ඛලී ගෝසාලගේ පරිණාමවාදයේද සමාන නොවේ. බෞද්ධ ඉගැන්වීම අනුව අප ජීවත් වන්නේ නොනවතින පරිණාමයකට අයත් ලෝකයකයි. මේ අනුව බෞද්ධ පරිණාමවාදී චින්තනයේ ප්‍රධාන ලක්ෂණය වන්නේ පරිණාමය 1 අහේතුකව සිදුවන භවය, 2 දේව කැමැත්ත අනුව සිදුවන භවය, 3 භෞතික නියතිය මත සිදුවන භවය, 4 හේතුපත්‍ය නිසා සිදුවන භවය, 5 කාලගුණ දේශගුණ විපර්යාස නිසා සිදුවන භවය. මොකද්ද පිළිතුර? බෞද්ධ හේතුපත්‍ය හතර තමයි පිළිතුර. ඒ කියන්නේ බුද්ධ දේශනාවට අනුව කියන්නේ ලෝකයේ පරිණාමය හේතු ප්‍රත්‍ය මතයි සිද්ධ වෙන්නේ කියලායි කියන්නේ. අහේතුකව සිදු වෙනවා කියලා කියන්නේ මක්ඛලී ගෝසාලලා. ඒකටනේ කියන්නේ අහේතු අප්‍රත්‍යවාදී කියලා. ලෝකයේ ඉස්සරහට ගලාගෙන එන්නේ දේව කැමැත්ත මතයි කියලා කියන්නේ බ්‍රාහ්මණය. ඒක නිසානේ ඊශ්වර නිර්මාණවාදී කියන්නේ. භෞතික නියතියක් මත ලෝකයේ ඉස්සරහට ගලාගෙන යනවා කියලා කියන්නේ, එහෙම කියන්නේත් මක්ඛලී ගෝසාලලා. ඒකනේ නියතිවාදය කියන්නේ. කාලගුණ දේශගුණ විපර්යාස නිසා සිදුවනවා කියලා මතවාදයක් විශේෂයෙන් නැහැ. ඒක මේකට පිළිතුරක් විදිහට දාපු එකක්. ඒ අනුව මෙතන හරිම පිළිතුර ලෝකය මේ මොනවාද පරිණාමවාදී චින්තනයකින් ක්‍රමානුකූලව ගලාගෙන ඒමකින් සිද්ධ වෙන බව කියන්නේ බුදුදහම. ඒක එසේ කියන්නේ මොන පදනමේ ඉඳගෙනද? හේතු ප්‍රත්‍ය පදනමේ ඉඳගෙන. හේතුවක් ඇතුව ඵලයක් බිහි වෙලා ඒ හේතුවට ඒ ඵලය, මේ හේතුවට මේ ඵලය, මේ හේතුවට මේ ඵලය කියලා ලෝකේ ඉස්සරහට ගලාගෙන ආවා කියලයි බුදුදහම කියන්නේ. හරි. 9 වෙනි ප්‍රශ්නේ කියන්න සදීපා. මහා විජිත නම් රජුගේ පුරෝහිත බමුණා රජුට මෙසේ සැලකර සිටියේ. මහරජතුමනි, ඔබ වහන්සේගේ රට සොර උවදුරින් නිරුකුණේ. ගම් නියංගම් වල මම පැහැරීම් දක්නා ලැබේ. රජතුමා මෙවන් රටකින් බදු අය කරන්නේ නම් එයින් නොකටයුත්තක් කරන්නේය. වද දීමෙන්, බැඳලීමෙන්, දඩ ගැසීමෙන්, විසමුදු කිරීමෙන්, ගැරහීමෙන්, රටින් පිටමන් කිරීමෙන්, සොර මුල දස්සු කීලය මුලින්ම උදුරා දමමින් ඔබට සිතෙන්නේ නම් එසේ කිරීමෙන් සොර මුල මැනවින් ඉදිරීමක් නොවන්නේමයි. දීඝනිකායේ කූටදන්ත සූත්‍රයේ දැක්වෙන මෙම ප්‍රකාශය අනුව රටක පවත්නා මෙබඳු අර්බුදයක් විසඳා ගැනීමෙහිලා බුදුසමය ඉදිරිපත් කරන දේශපාලන ක්‍රමෝපාය ලෙස දක්වන්නේ 1. රාජ්‍ය අයබදු නොගෙන සිටීම, 2. නීති රීති දැඩි කිරීම, 3. දුරාචාරවල නොයැදෙන ලෙසට උපදෙස් ලබා දීම, 4. දිලින්දන්ට ධනය බෙදා දීම, 5. ජනතාවගේ ආර්ථික ශක්තිය දියුණු කිරීම පිණිස නිසි විධිවිධාන යෙදීම. පිළිතුර කවුද කියන්නේ? 5. ජනතාවගේ ආර්ථික ශක්තිය දියුණු කිරීම පිණිස නිසි විධිවිධාන යෙදීම. පිළිතුර නිවැරදිද? තහවුරු කරන්න තව කෙනෙක්? හරි. ඒ කියන්නේ මෙතන මේ කියන්නේ
ජනතා මේ රටක තියෙන මේ අර්බුද විසඳ ගන්න දඬුවම් දීලා සොරමුලට මේ දඬුවම් පමනවල සිරගත කරලා මේවයින් මේ ප්‍රශ්න විසඳන්න බෑ. චක්කවර්ති සීහනාද සූත්‍රයේදීත් මේක කියනවා. මහා නිදාන සූත්‍රයේදීත් මේක කියනවා. මේ සියලු ප්‍රශ්න විසඳ ගන්න තියෙන හොඳම ක්‍රමය තමයි ජනතාවගේ ආර්ථික ශක්තිය වැඩි දියුණු කිරීම. ඒක පටන් ගන්න ඕන මුල ඉඳලා. එහෙම වුණොත් සොරකම නැති වෙලා, වංචාව නැති වෙලා, බොරුව නැති වෙලා රට සමෘද්ධිමත් වෙන්නේ ඒක බලපාන. එතකොට එහෙනම් කල යුත්තේ එහෙනම් අයබදු නොගෙන සිටීම නෙවෙයි, අයබදු හැමදාම ගන්න ඕන. නීති රීති දැඩි කිරීමක් නෙවෙයි. නීති රීති දැඩි කරා කියලා මිනිස්සුන්ව නවත්තන්න හම්බ වෙන්නේ නැහැ. ඒක කොහෙවත් වෙන දෙයක් නෙවෙයි. දුරාචාර වලට යෙදෙන ලෙසට නොයෙදෙන ලෙසට උපදෙස් දීලා මේක වහන්නත් බෑ. දිලින්දන්ට ධනෙ බෙදන් දුප්පත් අයට විතරක්ම ධනෙ දීලා මේක වහන්නත් බෑ. කරන්න ඕන ක්‍රමානුකූලව ආර්ථික සුරක්ෂිතතාව ඇති කරන්න ඕන. ගොවියට, වෙළෙන්දට, ඒ වගේම රාජ්‍ය සේවකයට ඒ අදාළ අයට අදාළ වැටුප්තල පිහිටුවලා ඒ අයව ආරක්ෂා කරගෙන ක්‍රමානුකූලව ඉදිරියට යන වැඩපිළිවෙලක් හදන්නයි ඕනකම. ඒක තමයි වැදගත් වෙන්නේ රටක ගැටලු විසඳලා ආර්ථික සමෘද්ධිය ඇති කරගනිත්. 10 වෙනි ප්‍රශ්නය ඉක්මනින් කියන්න මෙයා. සදීපා. පහතින් දැක්වෙන්නේ කල්යාණ මිත්‍ර දහම් පාසලේ මාසික රැසීමේදී හිංසනය පිටිදැක්වීමේ අහිංසක නැති ශිෂ්‍යයා විසින් ඉදිරිපත් කළ කතාවෙන් කොටසකි. හිංසනය වනාහි මිනිස්කමට නොගැලපෙන නපුරු විපාක ලබා දෙන පාප ක්‍රියාවක්. අප වගේම ලෝකයේ ඉන්න සියලුම සත්වයෝ දඩුවමට මරණයට බයයි. දුකට අකමැති, සැප විඳින්නට කැමති. ඒ නිසා අප තුළ ඇති මේ ආකල්පයෙන් සියලු සත්වයන් දෙස බැලිය යුතුයි. මේ අවබෝධය තිබුණු මිනිසුන් කවදාවත් අනුන්ට හිංසා කරන්නවත් අනුන් නසන්නවත් හිතන්නේ නැහැ. මේ කතාවෙන් කියවෙන බෞද්ධ සදාචාර මූලධර්මය හඳුන්වන්නේ 1. ආත්ම හිංසනය වශයෙනි, 2. ආත්ම සංවරය යනුවෙනි, 3. ආත්ම දමනය වශයෙනි, 4. පරාර්ථ චර්යාව යනුවෙනි, 5. අත්ූපනායක ධර්ම පර්යාය වශයෙනි. ඔව් මොකද්ද පිළිතුර? ඉක්මනින් කියන්න. අත්ූපනායක ධර්ම පර්යාය. ඔව් මේක හඳුන්වන්නේ තමා උපමාවට අරගෙන අනිත් අයට හිංසා නොකිරීම අත්ූපනායක ධර්ම පර්යාය කියලා හඳුන්වනවා. හරි. 11 වෙනි ප්‍රශ්නේ ඉඳලා ප්‍රශ්න ටික කියන්න අපි උමේෂා නෙත්මිනිට කියනවා. උමේෂා නෙත්මිනි ඉන්නවද? එහෙම ආමුදුරනේ. හරි. උමේෂා කියන්න බලන්න 11 වෙනි ප්‍රශ්නේ ඉඳලා. තෘප්තිගත් නොවීම සාමාන්‍ය මිනිස් ස්වභාවයකි. බොහෝ බලය හා සම්පත් ඇති රජුද බලවත්තුද පොහොසත්තුද තෘප්තිගත් භාවයට පත්වීමකින් තොරව මරණයට පත්වෙති. එසේ වන්නේ මිනිසා තෘෂ්ණාවට දාස වන බැවිනි. මේ තත්ත්වය අවබෝධ කරගත් බෞද්ධයා ආශාවන් පසුපස හඹා යාම වෙනුවට ආශාවන් අඩු කර ගැනීමට උත්සාහ ගනී. අතෘප්තිකාර ස්වභාවය සමනය කරගෙන තෘප්තිමත් සරල ජීවි පෙවතකට හුරු වේ. ඉහත ඡේදයෙන් ගම්‍ය වන බෞද්ධ සදාචාර ධර්මය හැඳින්වීමට වඩා සුළු වචනය වන්නේ 1. අල්පේච්ඡතාවය, 2. මහේච්ඡතාවය, 3. බහුච්ඡතාවය, 4. අල්පකෘතාවය, 5. සුබරතාවය. ඔව් අල්පේච්ඡතාව, මහිච්ඡතාව, බහුකුච්ඡතාව, අල්පකෘත්‍යතාව, සුබරතාව. මේ වයින් මොකද්ද මේ සරල දිවි පැවැත්මක් ගැන තෘප්තිමත් වෙනවා කියන එකට අදාළ වෙන වචනය? අල්පේච්ඡතාවය. ඔව් පිළිතුරු අල්පේච්ඡතාවය. ඒක හරි. සරල වූ ජීවිතයකින් සතුටු වීම අල්පේච්ඡතාවය. ආශාවල් බලාපොරොත්තු අඩුකම. මහේච්ඡතාවය කියන්නේ ආශාවල් වැඩි බලාපොරොත්තු වැඩි. බහුකිච්ඡතාවය කියන්නේ ගොඩ වැඩ වැඩි. විවිධ වර්ගයේ වැඩ වැඩි. හරියට නිකන් මේ මං වගේ. පොලිසියන්නයි, පන්සල් රකින්නයි, ඉඩම් ආරක්ෂා කරන්නයි, ළමයින්ට උගන්වන්නයි, දහම් පාසල් වැඩ කරන්නයි, බණ කියන්නයි, පාසලේ උගන්වන්නයි, මේ රාජකාරි වැඩ කරන්නයි, ආගමික වැඩ කරන්නයි, බුදුන් වඳින්නයි, භාවනා කරන්නයි, පන්සල් වැඩ කරන්නයි, පන්සල් හදන්නයි, ගෙවල් හදන්නයි, ලීමඩු වල යන්නයි. එහෙම විවිධ වර්ගයේ වැඩ වැඩි එකට කියනවා බහුකිච්ඡතාවය කියලා. විවිධ වර්ගයේ වැඩ අඩු කරලා මොනවා හෝ එක වැඩක් දෙකක් එක දිගටම දිනු කරනවා නම් ඒකට කියනවා අල්ප කෘත්‍යතාවය කියලා.
ඉතින් අල්ප කෘත්‍යතාවය තමයි වටින්නේ. මේවා මේ අවුරුදු 40 වෙද්දිවත් ඉවර කරන්න ඕන කියන එකයි මගේ ටාගට් එක තියෙන්නේ. බහුකිච්ඡතාවයෙන් මිදිලා. හරි සම්බුද්ධ ශාසනය වෙනුවෙන් හැබැයි ඉතින් ඔය කොහොම කියපු දේවල් එකක්වත් මගේ ආත්මලාභයට නෑ. හරි. පස්වෙනි එක මේ සෝරි 12 වෙනි ප්‍රශ්නේ. ඒකෙම සුබරතාවය කියලා කියන්නේ පහසුවෙන් පෝෂණය කළ හැකි බව. ඒ පස්වෙනි කතාව සුබරතාවය කියලා කියනවා. ඒකේ තියෙන්නේ පහසුවෙන් පෝෂණය කිරීම තමයි අපි සුබරතාවය කියලා කියන්නේ. ඒ ළමයා එහෙම පහසුවෙන් පෝෂණය කර හැකි ළමයෙක් ඉන්න ගෙදර හරි පහසුයි දෙමව්පියන්ටත් මේ මාසේ ආරම්භ දෙන සපත්තු දෙක නැති කළේ ඊළඟ මාසේ වෙන එකක් ඉල්ලන්නේ නැහැ. මේ මාසේ ආරම්භ දෙන ඇඳුම හැරනකොට තව එකක් ලබන මාසේ ඉල්ලන්නේ නැහැ. පොතපත් එහෙම විනාශ කරන්නේ නැහැ. එලා මෙයා බොහොම අරපිරිමැස්මෙන් වැඩ කරනවා. ඒක තමයි සුබරතාවය. පෝෂණය කිරීම හරි පහසුයි යාව. හරි 12 වෙනි ප්‍රශ්නය උමේෂා. උයන්නට වෙවීම මෙන්ම වනවගාදු සස්පින්කම් ලෙස බුදු සමය අගය කරයි. එසේම එදඩු පාලන් තැනීම හා නිවාසස්ථාන තැනීමද වෙනම උතුම් පෙන්වන ලෙස සැලකේ. ලිම් පොකුණු තැනීම හා පානීය ජල පහසුකම් සැපයීමද සත්වා ශාක ප්‍රජාවේ යහපැවැත්මට ඉවහල් නැහෙයින් මේ ඒවාද පින්කම් ලෙස සංයුත්ත නිකායේ වනරෝප සූත්‍රය දක්වේ. දිවාරෑ පින්කම් වැඩෙන මෙවැනි පුතුම් පින්කම් සමාජයේ යහපැවැත්ම උදෙසා බෙහෙවින් උපකාරී වේ. තවද ගස්වැල් හා බීජ පිදීම ජලයේ හෝ විවෘත පරිසරයේ හෝ මනමුත්‍රා කිරීම කෙළ ගැසීම ආදී සිදු නොකළ යුතු බව විනය නීති මඟින් පවා අවධානය කොට ඇත. මෙම සමස්ත ඡේදයේ අන්තර්ගතයෙන් ප්‍රකට වන්නේ 1. වනවගාව බුදු සසුනේ උසස් ලෙස වර්ණනා කොට ඇති බවයි. 2. කළමනාකරණය සංරක්ෂණය උසස් පින්කමක් වන බවයි. 3. පරාර්ථයට හේතු වන සමාජ සත්කාර නිර්වාණගාමී මාර්ගය වන බවයි. 4. පරිසර සංරක්ෂණය ඉහළින් අගය කොට ඇති බවයි. 5. ස්වභාව සෞන්දර්ය අගය කොට ඇති බවයි. ඔව් මේකට අනුව පිළිතුර වෙන්නේ එතකොට ආයි කියන්න ඕනේ. ඔව් 4 වෙනි පිළිතුර පරිසර සංරක්ෂණය ඉහළින් අගය කොට ඇති බවයි. මේකේ වනවගාවල් ගැන කියනවා. ජල කළමනාකරණය හා සංරක්ෂණය ගැනත් මේකේ කියලා තියෙනවා. පාලන් මේ ලිං පොකුණු ආදිය තැනීම පානීය ජල පහසුකම් කියලා ජල කළමනා ඒ ටිකත් කියනවා. පරාර්ථයට හේතු වන සමාජ සත්කාර නිවන් දකින්නත් හේතු වෙනවා කියලාත් මේකේ කියලා තියෙනවා. එහෙම අදහසකුත් වෙනවා. ස්වභාව ධර්ම සෞන්දර්ය අගය කොට ඇති බවකුත් මතුවෙනවා. හැබැයි බුද්ධිමත් ළමයා දන්නවා ඔය ඔක්කොම එකතු වෙච්ච තනි පිළිතුරකුත් මෙතන තියෙනවා. වනවගාවයි ජල කළමනාකරණයයි පරාර්ථ චර්යාවයි ඊළඟට ස්වභාව සෞන්දර්ය අගය කිරීමයි ඒ ඔක්කොම තියෙනවා. මොකක් ඇතුළේද? පරිසර සංරක්ෂණය කියන මාතෘකාව ඇතුළේ. ඒ නිසා මේකේ පිළිතුර වෙන්නේ පරිසර සංරක්ෂණය ඉහළින් අගය කොට ඇති බවයි. හරි 13 වෙනි ප්‍රශ්නය උමිතා. සිංහලවාද සූත්‍රයේදී සදිසාව නියෝජනය වන පරිදි විවිධ සමාජ සංස්ථා හඳුන්වා දී තිබේ. දෙමව්පිය දූදරු ගුරු සිසු අඹුසැමි මිත්‍ර කුලපති ගිහි පැවිදි සේවක යන එම සමාජ සංස්ථාය. මේ අනුව උතුරු දිශාවේ නියෝජනය වන සමාජ සංස්ථාව වන්නේ 1. දෙමව්පියෝය, 2. ආචාර්යවරුය, 3. මිත්‍ර කුලපතියෝය, 4. ශ්‍රමණ බ්‍රාහ්මණයෝය, 5. සේවකයෝය. පිළිතුර කවුද කියන්නේ? පිළිතුර 3 මිත්‍ර කුලපුත්‍රයෝය. ඕ හිත මිතුරු සම්බන්ධය තමයි උතුරු දිශාවට. එහෙම කියන්නේ හේතුව මිතුරා යනු ඊතර කරවන්නාය කියන අර්ථයෙන්. අපි ඊතර කරවන්න ඉන්න කෙනා නිසා අපි ඒකට උතුරු දිශාවෙන් හිත මිතුරු තියනවා. දෙමව්පියෝ එන්නේ නැගෙනහිර දිශාවට, ගුරුවරු එන්නේ දක්ෂිණ දිශාවට, ශ්‍රමණ බ්‍රාහ්මණය උඩ දිශාවට, සේවකයෝ යට දිශාවට. මෙතන නැත්තේ එක වර්ගයයි. ඒ තමයි අඹුසැමි සම්බන්ධය. ඒක තියෙන්නේ බටහිර දිශාවට. හරි. 14 වෙනි ප්‍රශ්නය කියන්න උමේෂා. තරුණ වියෙක් මව් පුරුෂයෙකු නවයවුන් තරුණියක අවහ කර ගැනීම මූලාශ්‍රගත විග්‍රහය අනුව 1. භෝග විනාශය වීමට හේතුවකි. 2. නිදිවර්ජිතව සිටීමට හේතුවකි. 3. පසුතැවීමට හේතුවකි. 4. තෘෂ්ණාව වැඩිවීමට හේතුවකි. 5. පිරිහීමට හේතුවකි. ඔව් තරුණ වියෙක් වූ පුරුෂයෙකු යෝන් තරුණියක ආවාහ කර ගැනීම කුමක්ද මෙතනින් වෙන්නේ? එහෙම කර ගැනීම නිසා පිරිහීම. ඔව් පස්වෙනි අංකය තමයි පිළිතුර. ඒකෙන් පිරිහීමක් තමයි සිද්ධ වෙන්නේ. භෝග විනාශය වෙන්න පුළුවන්, නිදා ගන්න නැතුව ඉන්න සිද්ධ වෙන්නත් පුළුවන්. මොකද තමන්ගේ නෝනා වෙන කෙනෙක් අරන් යයි කියලා බයට. ඇයි ඉතින් මහත්තයා නාකි වයසයි
නෝන තරුණයි. එහෙම වුණාම ඉතින් සල්ලිත් විනාශ වෙනව නැත්තේ නෑ. ඉල්ලන ඒවා දෙන්න අරන් දෙන්න ඕමම ඒවත් වෙනවා. නිදි වර්ජිතව නිදා ගන්න නැතුව ඉන්නත් වෙනවා. පසුතැවීමටත් හේතුවක් වෙනවා. මේ වෙලාවකට හිතෙන්න පුළුවන් මේක මොන කරදරයක්ද? මගේ පාඩුවේ නිදහසේ ඉන්න ලැබුණා නම් මීට වඩා හොඳයි නේද? මේ කාන්තාවක් ආරක්ෂා කරන්න වීම මට හරි වදයක් කියලා හිතෙන්නත් පුළුවන් පසුතැවීම. තෘෂ්ණාව වැඩි වීමටත් හේතුවක්. ඒකත් ඇත්ත. ඔව්. තෘෂ්ණාවත් වැඩි වෙනවා. ඇයි එහෙම කාන්තාවක් විවාහ කරගත්තාම දවස ගානේ ඇයට තියෙන ලෝභ බැඳීම ආසාව වැඩි වෙනවා. හැබැයි පිළිතුර වෙන්නේ ඇයි පිරිහීමට හේතුවක් කියන එක විතරක්ම පිළිතුර විදියට තෝරගන්නේ ඇයි අපි? පිරිහෙනවා කියන්නේ අර ටිකම තමයි. අර ඔක්කොම ඇතුල් වෙනවා පිරිහීම කියන වචනේ ඇතුළට. භෝග විනාශ වෙන්නේ පිරිහීම. නිදි වර්ජිතව ඉන්න වෙන්නේ පිරිහීම නිසා. පසුතැවෙන්න වෙන්නේ පිරිහීම. පිරිහෙන පුද්ගලයාගේ ලක්ෂණයක් පසුතැවීම. ඒ වගේම තෘෂ්ණාව වැඩිවීමත් පිරිහීමට හේතුවයි. ඒ නිසා මේ ඔක්කොම ඇතුළත් වෙන හොඳම පිළිතුර වෙන්නේ පිරිහීමට හේතු වේ. මේක ඉතින් පරාභව සූත්‍රය අනිත් එක ඔය මුකුත් ඕනේ නැහැ. පරාභව සූත්‍රය කොහොමත් මෙහෙම කියලාම තියෙනවා. තරුණ මේ වයසේ ඉක්ම වූ පුරුෂයෙකු නවයෝන් වී තරුණියක විවාහ කර ගැනීම පිරිහීමට හේතුවක් කියලා පරාභව සූත්‍රය කියලාම තියෙනවා. ඒ නැතත් මේ කරුණ ටික ඔක්කොම අරගෙන බැලුවාම මෙතන කැපිලා පේන තද පිළිතුර තමයි පස්වෙනි පිළිතුර. හරි ඉස්සෙල්ල ප්‍රශ්නේදීත් අර ජල කළමනාකරණය, ගෙවතු වගාව, පරාර්ථ චර්යාව ඔක්කොම එකතු වුණා අර ප්‍රධාන මේ කාරණේට. ඒ තමයි මෙන්න මේ පරිසර සංරක්ෂණය කියන එකට අර ටික ඔක්කොම එකතු වුණා. ඒ වගේ මෙතනත් මේ ඔක්කොම එකතු කරලා එක පිළිතුරකට එන්න පුළුවන් පිරිහීම කියන කාරණය. හරි. 15 වෙනි ප්‍රශ්නේ ඉක්මනින්ම කියලා අපි අද දවසේ කටයුතු අවසන් කරමු. 15 වෙනි ප්‍රශ්නේ කියන්න මේ උමේෂා වාචසික සංවරය බුදු සමය බෙහෙවින් අගය කරයි. යහපත් වචන භාවිත උභයාර්ථ පිණිසම හේතු වේ. නිර්වාණ බෝධියට අත්‍යවශ්‍ය සාධකය ලෙස ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඇත්තේ සම්මා වාචා යනුවෙනි. වාචික සංවරයේ චතුර්විධ බව සංච විභග්ග සූත්‍රයේ දක්වා තිබේ. එම චතුර්විධ වාචික සංවරයේ එක් අංගයක් ලෙස සඳහන් වන්නේ 1. අභිජ්ජාවෙන් වෙන්වීමයි, 2. ව්‍යාපාදයෙන් වෙන්වීමයි, 3. මිච්ඡා ආජීවයෙන් වෙන්වීමයි, 4. පටිසරයෙන් වෙන්වීමයි, 5. තේසුන්යෙන් වෙන්වීමයි. ඔව් වචන කීපයක් උමේෂට වැරදුනා. සත්‍ය විභංග සූත්‍රයේ තමයි දක්වා තිබෙන්නේ. ඒක එකක් වැරදිච්ච. අනිත් තැන පටිසයෙන් නෙවෙයි පටිඝයෙන්. පටිඝය කියලා කියන්නේ තරහට කියන තවත් පර්යාය පදයක්. පටිඝ කියලා කියන්නේ තරහට, ක්‍රෝධයට කියන තවත් පදයක්. තේසුඤ්ඤය කියලා කියන්නේ පිසුනා වාචය. ඒ කියන්නේ කේලම් කීම. එතකොට එහෙනම් මෙතන අහන්නේ චතුර්විධ වාචසික සංවරයේ එක් අංගයක් වෙන්නේ කුමක්ද කියලා. එතකොට එහෙනම් පිළිතුර මොකක්ද? 5 තමයි පිළිතුර. ඒ කියන්නේ පේසුඤ්ඤයෙන් වෙන්වීම. ඒ කියන්නේ පිසුනා වාචයෙන් හෙවත් කේලාම් කීමෙන් වෙන්වීම තමයි එතන පිළිතුර බවට පත් වෙන්නේ. එතකොට අවිද්‍යාව කියලා කියන්නේ ත්‍රිවිධ මනෝ දුස්චරිත වලින් එකක්. ව්‍යාපාදය කියලා කියන්නේ ත්‍රිවිධ මනෝ දුස්චරිත වලින් එකක්. මිත්‍යා ආජීවය කියලා කියන එකක් දසකුසල් පැත්තට වැටෙන්නේ නැහැ. පටිඝයෙන් වෙන්වීම කියන්නේ ක්‍රෝධය. ඒකත් දසකුසල් වල එකක් නෙවෙයි. මෙන්න මේ කායික වාචසික මානසික සංවරය අතින් ගත්තාම වාචසික සංවරයට අයත් වෙන 4න් එකක් තමයි පේසුඤ්ඤයෙන් වෙන්වීම. අනිත් 3 තමයි පරුසා වාචා, සම්ප්‍රප්පලාපා, මුසාවාදා කියන 3. දස කුසල් අකුසල් පිළිබඳ ඔබේ අවබෝධයේ යම්කිසි අඩුපාඩුවක් මට වරින් වර පෙනුණා. අපේ ආදර්ශ ප්‍රශ්න පත්‍ර අවසානයේට ඔබ ලියපු පිළිතුරෙත් එක් තැනක දෙපළක එහෙම තැන් මට දැනුණා. මම සමහරුන්ට ලියලත් ඇති නැවත වහාම දස කුසල් දස අකුසල් බලා ගන්න කියලා. ඒ ගැන සැලකිලිමත් වෙන දස කුසල් දස අකුසල් බොහොම සුළු දෙයක්. නමුත් හොඳ ලකුණක් ගන්න පුළුවන් ප්‍රශ්නයක් නිසා නැවත බලන්න. හොඳයි. එහෙනම් වෙලාව 6:01 උදැසන අපි එහෙනම් අද දවසේ වැඩසටහන අවසන් කරමු. හෙටත් මේ වේලාවටම මේ විදිහටම මේ පේපර් සාකච්ඡාව සිද්ධ වෙනවා. හෙට ආදර්ශ ප්‍රශ්න පත්‍ර අංක 3 සාකච්ඡාවට ගන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි එහෙනම් හැම දිනකටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.